තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අපි හිතනවා කියන කාරණාව ඒකත් අපි වැඩි අල්ල ගන්නවා නේ. මොකද හේතුව හිතනවා කියන කාරණා හැබැයි අතහරින්න කියන එක නෙමෙයි. අපි හුරු වෙනකන් අල්ල ගන්න ඕනේ. නැත්තේ නෑ. නැත්නම් අපි හැම වෙලේම අර හිතන්න හුරු කරන ඒ කියන්නේ අර වෙන මොකක්වත් කරන්න යන්නේ නැහැ. ඒ වැඩේ අල්ලගෙන වැඩි හුරු. ඒ කියන්නේ අපට එන දෙයදී හිතන්න ඕනේ. අපට ගොඩ වෙන කාරණාවේදී දැන් මම අර ලියන අලුතෙන් ලියන්න යනවා නම් ඒක මම පැහැදිලි කරලා දුන්නා මේ අපට ඒ කියන්නේ එළෙහිම දැනදී. ඒ කියන්නේ අපිට දැන් අපි හිතමු මොන දැන් මොකක් හරි සද්දයක් ඇහෙනවා. ඒ හිත කාරණා හිතනවා. හැබැයි අපිට ඒක එක්ක ඉන්න බෑ දිගට. මොකද අපි වැඩ කරනවා. නැත්නම් අපිට මේකේ ප්‍රශ්නයක් නැති වෙනකන් හිතන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙනකන් කියන්නේ මේ උත්තරයක් හම්බෙන්නේ නැතුව අපට හිතීම ලොක් වෙනවා. ඒ කියන්නේ එතනින් හරි හිතන්න විදිහක් නැහැ. ඒ වෙනකම් හිතන්න පුළුවන් අපි නිදහසේ හිතුවොත්. හැබැයි වැඩක් කරද්දී හිතුවොත් අපිට ඒ විදිහටම හිතාගෙන යන්න බෑ. මොකද අපිට වැඩේ කරන්නත් ඕනේ. ඒ අවස්ථාවේදී අපි මූලික හිතීමක් තමයි ඒ කියන්නේ දැන් අපි ගත්තොත් උයනවා කියන ඒ උයන කාරණාවේදී ඒක දැනෙන විදිහ පොඩ්ඩක් හිතනවා. ඒ කාරණා එක දැන් අපිට උයනකොට එක වැඩක් කරනවා නම් මොන පුළුවන්. දැන් ඔයාලගේ වගේ පැත්ත ගත්තාම සාමාන්‍යයෙන් ඒක අමාරුයි. මොකද කායික පැත්තදී අපිට වැඩිපුර හිතන්න පුළුවන්. කායික ක්‍රියාවක් බාහිර කරන කාරණා. මානසික ක්‍රියාවක් බාහිර කරනකොට මේ ඒක ගොඩක් අමාරුයි. මොකද දැන් අර මහානම් සාක්‍යයක් කියන්නේ මේ සෝතපන්න වෙච්ච කෙනෙක් වැඩට ගියාට පස්සේ උදේ හම්බෙලා ගමන මතක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ඇතුලේ වැඩ කටයුතු වැඩි වුණාම දැන් සාමාන්‍යයෙන් නෙමෙයි මහානම් සාක්‍ය කියන්නේ රාජකුමාරයෙක්නේ. ඒක රාජකුමාරයෙක් කියන්නේ එයාලගේ මානසිකව තමයි වැඩ තියෙන්නේ. එතකොට මේ ධර්මයට එන්තිය ඉඩකඩ ගොඩාක් අඩු වෙනවා. අපි හිතන්නේ ගුරු කරන්න ඕනේ අවම වශයෙන් අර පොඩි කිරීමක්වත් කරන්න. ඒ කියන්නේ දැන් වලම මේ වැඩේ. දැන් මේ වැඩේ. හැම එකක්ම කරනවත් නෙමෙයි. දැන් අපි හිතමුකෝ මොනවා හරි වැඩක් කරනකොට මානසිකව ඒ වැඩේට එකදෙන්නේ. එතකොට අපිට දැනෙන ඒ අවස්ථාව දැනෙන කාරණාව. ඊට පස්සේ ආයෙත් කොට හිතනවා. ඒක තමයි අපිට වැඩක් කරද්දී කරන්න පුළුවන් අපි දියුණු වෙනකම්. දියුණු වුණාට පස්සේ ඇත්තටම ඒක වෙනම කාරණාවක්. ඒ කියන්නේ හොඳට ප්‍රඥාව වැඩුණාම අපි පැත්තක කියන්නේ අපිට මේ පැත්තකින් ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් අර පැත්තකින් කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ මේ වැඩේ දිහා බලන්න පුළුවන්. අලුතෙන් අපි හිතන්නේ නැහැ. පැත්තකින් කෙනෙක් බලන් ඉන්නවා වගේ හැබැයි සම්පූර්ණයෙන් අර ප්‍රතිපදාවක් කරනවා කියන එක නෙමෙයි. නමුත් ඒකත් එක්තරා සිහිය පැවැත්ම. ඒ කියන්නේ ඒ සිහිය පැවැත්ම හැබැයි නුවණත් එක්ක. ඒකයි විශේෂත්වය. නුවණ නැතුව සිහිය පැවැත්වීමෙන් සාමාන්‍ය සිහියක් විතරක් කඩෙනවා. හැබැයි ඒ සිහිය කවදාවත් මේ විමුක්තිය කරා යන්න බෑ. මොකද ඒක 100ක් විතරයි තියෙන්නේ. විමුක්තිය කරා යන්න නම් හිතින් මුල් කරගෙන 100ක් වෙනවා. හිතින් මුල් කරගෙන 100ක් විමුක්තිය කරා යන්න බෑ. එනිසා එහෙම මුල් කරා නම් හරි සාමාන්‍ය වෙලේදී අපි ලොකුවට හිතන්නේ නැතුව මොකද අපි අරක වැඩිපුර ගත්තාම තමයි අපට ඒකේ පීඩනයක් වෙනවා ඊළඟට. දැන් ඒක කරන්න බෑනේ කියන්නේ. ඒ නිසා ඒ වෙලේ අපි සාමාන්‍ය සරල විදිහට පස්සේ අපි මේ විනාඩි 10ක් යනකොට හිතමු විනාඩි 10ක විවේකයක් ඒක ආපස්සට ගිහින් අපිට ගන්න පුළුවන්. ඔක වෙන්න පරිපාලසුසුකේ පැහැදිලි කරනවා. අපි හිතමු මෙහෙම අපට ෂොක් එකක් දැනෙච්ච එකක් තියෙනවා කියන්නේ ප්‍රශ්න දැනෙච්ච එකක් තියෙනවා කියලා. ඒක ආපස්සට ගිහින් අර විනාඩි 10ක් හරි නිදහස ඉන්න පුළුවන් නම් ඒ අවස්ථාවෙත් තමයි හරි. ස්වාමීන් වහන්සේ එතකොට විචක්ෂණය කිරීම වචන
විපස්සයක කියලා කියන්නේ අපි හිතනවා මේ හිතන්නේ වචනෙන්නේ. එහෙම නැතුව එතකොට විතක්ක ਵਿਚාර ඇති වෙනවනේ. එහෙම නැතුව ඒ ක්‍රියාව හරි මොනවා හරි දෙයක් දිහා වචන පාවිච්චියක් නැතුව බලන්න අයන්නේ ඒ ගැන දකින්න වගේ දෙයක් එහෙම දෙයක් කරන එක පුළුවන්කමක් තියෙනවා. අපි මුලින් විතරකයක් කරන්න ඕන. මුලින් විතරකයක් කරන්නේ නැතුව අපට මේ දැන් අපි ගත්තොත් දැන් මෙහෙම උදාහරණයක් ප්‍රශ්නයක් එන්න ඕනේ අපට යම් කිසි දෙයකදී. අපි හිතකොට අපි ඒක කියන්නේ කටින් නෙමෙයි. ඒකත් විචාරය ඇතුලෙන් විතක් විචාරයක් කරනවා. දැන් මොන අපි හිතමු ඇහුණා. ඇහුනේ කාටද? ඇහුනේ මටද? මොකක්ද ඇහෙනවා කියන්නේ? ඇයි ඇහෙන්නේ? ඇහිම කියන කාරණාව කොහොමද වෙන්නේ? එතකොට අපි තුලින් ප්‍රශ්නයක් කරනවා. අපි අර දැන් අපි වචනයක් කියන්නේ අපි නිකන් සාමාන්‍ය සිහිය පැවැත්වීම කියන කාරණාවේ තියෙන්නේ ඇහුණා ගියා. අපි ඇලුන්නේ නැහැ. එච්චරනේ තියෙන්නේ. හැබැයි අර විදිහට විචක්ෂණය කරපු කෙනෙකුට නුවණ වැඩිීමේදී ඔයා කියන කාරණාව සිදු වෙනවා එතනදී. නුවණ වැඩිවීමත් එක්ක සිදුවෙන සිහිය. නුවණ වැඩිවීම කියන කාරණාව නැතුව පවතින සිහියේදී ඒක අත්විඳින මම කියනවා. ඒ කියන්නේ දැන් අපිට මේ සත්‍යය ඇහුණා කියලා. දැන් ඒක මමනේ අත්විඳින්නේ. එතකොට අපි කිසි විදිහකින් හිතලා නැහැ. නිකන් සිහියක් ප්‍රවෘත්ත විතරයි. හැබැයි අපි හිතීම මුල් කරගෙන සිහියක් කියන්නේ එතකොට සිහියක් එනවා. ඒ හිතීම මුල් කරගෙන සිහියේදී අපි නැවත හිතන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එතකොට නැවත හිතන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැත්නම් මේ හිතීම දියුණු වෙනවා. හිතීම දියුණු නොවීදී අපිට සිහියක් නිකන් විතර්ක ਵਿਚාරයක් නොකර හිටියා කියලා හරියන්නේ නැහැ. මොකද විචක්ෂණයක් වෙන්නේ නැහැ. දැන් මේක අපි සත්‍යවේසීව හිතනවා කියන කාරණා ප්‍රධාන කාරණා විචක්ෂණය. දැන් තව එකක් කියන්නේ විචක්ෂණය කරනවා කියන කාරණාවේදී අපි මොකක් හරි හොඳට හිත බලන්නකෝ විචක්ෂණයක් කරනකොට අපි මොකක් හරි විචක්ෂණයක ඉන්නවා මොකක් හරි වෙන හැටි ඉන්නවා කියන කාරණාවක් එදිලා නැහැ. දැන් හැබැයි විචක්ෂණය නම් වෙන්නේ විචක්ෂණයක ඉන්න බවක් ලැබිලා නැහැ. විචක්ෂණය වෙන්නේ නැත්තම් විචක්ෂණයක ඉන්න බවක් අපි හිතනවා. විචක්ෂණයක් වෙන්නේ නැතුව ඒ කියන්නේ අපි හිතමු කොහොම මේකම විචක්ෂණය කියලා අපි අල්ලගත්තා. හැබැයි විචක්ෂණයක් වෙනකොට දැන් සද්දේ මොකද්ද? මම කවුද? ඇයි සද්දයක් ඇහෙන්නේ? කොහොමද මේක වෙන්නේ? මෙන්න මේ විදිහට අපට ප්‍රශ්න මතු කර අපි හිතනකොට එතන අපට ලැබීමක් හැටියට, කියන්නේ මට ලැබීමක් හැටියට එකක් හම්බෙලා නැහැ විචක්ෂණය කියලා. හැබැයි කිරීම මේක තමයි. කිරීම තුළදී මට ලැබෙනවා කියන එක වෙනම එකක්. ඒක අපි පස්සේනේ හිතන්නේ. හැබැයි එතනදී අපි එහෙම හිතන්නේ නැහැ. එහෙනම් අපි සාමාන්‍ය මට්ටමින් ගත්තාම අපි යම් දැනකට ලං වෙලා නැහැ. අන්න ඒ විදිහට හරියට විචක්ෂණය කරනවා නම් ඇත්තටම අර යොමු වෙවීම කියන කාරණාව අවශ්‍ය වෙන්නේ අන්න ඒකට. ඒ කියන්නේ එතනදී අර සද්ධාරුචි අනුසම ආකාර පරිවිතක්ක දික්ඛනිඥානස්කන්ධ කියන මේ කරුණු පහ ඔස්සේ අපට ඉන්න විදිහක් නැහැ. කිසිම විදිහකින් ඉන්න විදිහක් නැහැ. ඒ ඉන්න විදිහක් නැති නිසා අපි යන්න අපට මේ විදිහට හිතන්නම ඕන එකක් ආපහු අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේකටම උපකාර වෙන විදිහට. ඒකෙන් තමයි බුදුරණන් වහන්සේ කියන කාරණාව එක්ක ධර්මයේ කියන කාරණාව එක්ක අවශ්‍යතාවය තියෙන්නේ. එතකන් අපට මේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ කියන කාරණාවේ ඒ සිදුවෙන ප්‍රතිපදාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි තුල මේ විදිහේ වැඩෙන්නේ නැත්නම්, කියන්නේ මේ විචක්ෂණය කියන කාරණාව වැඩෙන්නේ නැත්නම් සිදුවෙන ප්‍රතිපදාව වෙන්නේ නැහැ. මොකද ප්‍රතිපදාව වෙන්න නම් මේ පැත්ත සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන. දැන් අනියම හිතනකොට මේ පැත්ත අයින් වෙනවා කියන්නේ. ඒ කියන්නේ එහිමම හිතීමෙන් ඉන්නවා නම් මම හිතනවා කියලා මට හම්බෙන්නේ නැතුව හිතීමෙන් ඉන්නවා නම් මේ පැත්ත අයින් වෙලා. මගේ රාමුවෙන් මේ පැත්ත හැබැයි මේ පැත්ත අයින් වෙලා කියන එක වෙන්නේ පිටින් ඇහෙන්නේ. නැත්තම් අපි අර හිතෙමින් ඉන්නවනේ කොහොමද? හැබැයි අපිට ඉන්න බවක් නැහැ. අපට මට නැහැ ඉන්න බවක් මම හිතන බවක් එක්ක තියෙන්නේ. එතකොට මෙහිම හිතන කාරණාවේදී බාහිර දෙයක් ඇහෙනකොට තමයි මේක අයින්නේ. එතකොටයි සම්පූර්ණ මොකද මෙතන ඉන්න විදියක් නැති බවක් අපිට සකස් වෙනවා. ඒ හිතීමම නැති, ඒ කියන්නේ හිතීමම තියනවා කියන්නේ අපිට කිසිම තේරුම් ගැනීමක් එක්ක ඉන්න විදියක් නැහැ. තේරුම් ගැනීමක් ලැබෙන්නේ නැහැ. එතකොට එන අපිට ඉන්න බෑ. හැබැයි අපි මේ කාරණාවේ ඉන්නවා ඉන්න බව මට ලැබෙන්නේ නැහැ.
ඔන්න ඔය කෙනා තමයි සැබෑම සත්‍ය ගවේෂක කෙනා කියන්නේ. ඒ කෙනෙකුට ඇත්තටම ගත්තොත් මේ මොකක්වත් එක්ක ලෝකෙ ඉන්න බෑ. ඒක අපට දිගටම නොකර යම් කාලයකට අපට ඒක කරගන්න පුළුවන් නම් ඔන්න ඕක තමයි බුදුරණවහන්සේ කරන අනුකූල කතාවක් එක්ක ඇති කරන්නේ. යම් කාලයකට අපට ඒක කරගන්න පුළුවන් නම් අන්න එතනදී ධර්මයේ හැටි තමයි අපට ප්‍රතිපදාවට යන්න පුළුවන්. දැන් උපරිස පරිබ්‍රාජකයන් වගේ අය ගත්තාම මුළු ජීවිතේම ඊළඟට පාරායන වගේ කට්ටිය ගත්තාම මුළු ජීවිතේම හිමා. එතකොට යාලට මේ පාරායන වගේ ඒ කට්ටිය ඉතින් සමාපත්තියට ගිහිල්ලා ඉන්නවා. එහෙම නැත්නම් යාලා සාමාන්‍ය ජීවිතයේදී යාලගේ තියෙන අර ප්‍රශ්න හිතන එක. එතකොට මේ ප්‍රශ්න හිතන එකත් එක්ක යාලට මොකක්වත් ජීවිත දැන් අපි සාමාන්‍ය සරලකුත් කන්න බෑ. ඉන්න බෑ. මොකක්වත් කරන්න බෑ යාලට. ඒ කියන්නේ ඒ එකක් එක්කවත් ඉන්න බෑ යාලට. ඒක මේ ගිනිගෙන පිටිනවා. එතකොට එහෙම අවස්ථාවකයි ඒ කියන්නේ හැබැයි මේක අර නිකන් ඔහේ අර නිකන් මූලිකවර කල්පනා කරන එක නෙමෙයි. සසර බයයි යම්මෝ මේක මහා වදයක්. ඒක අපි නිකන් අර එපා කරන එකක්. අපේ ජීවිතේ එපා කරන එකක්. අතන එපා කරන එකක් නෙමෙයි තියෙන්නේ. සිදු වීමෙන්ම ඉන්න බැරි එකක්. ඒ කියන්නේ අපි හිතන විදිහෙන්ම ඉන්න බැරි එකක්. දැන් ගන්න බැරි එකක්. අපි එපා කරොත් එහෙම ඊළඟට අපේ ජීවිතේ එපා වෙනවා. දැන් අතනදී මම හිතන එක අයින් වුණාට පස්සේ ආයෙත් පුළුවන්. දැන් අර විදිහ අපි හසර බය ඊළඟට මෙහෙම කියලා අපි අර මොනවා හරි නිකන් ඔහේ කල්පනා කරන ගත්තොත් ඒ කල්පනාව දිගටම තියෙනවා. ඒක හිතීම කියන එක නෙමෙයි සංකල්ප කියන එක. එතකොට ඒ සංකල්පය නිසා අපේ ජීවිතේ පා වෙනවා. අතන ජීවිතේ පා වෙනවා නෙමෙයි. ජීවිතේ පා වෙනවා කියන්නේ ඉන්න විදිහක් නෑ හිතන තාක්ක. අන්න එහෙම හිතීමත් එක්ක තමයි ධර්මයේ ඇහෙනකොට මේක සම්පූර්ණයෙන් අයින් වෙන්නේ අනසක්කදිටි ප්‍රහාණය වෙනවා කියන්නේ ඒක. මේකෙන් ඉන්න විදිහ නෑ. එතකොට මේකට හැබැයි මේකට උපකාර දෙයක් ඇහෙන්න ඕනේ. ඒක පුළුවන් බුදුන් වහන්සේ විතරයි. ඒ කියන්නේ අපිට කාටවත් කියලා දෙන්න බෑ. අපි හිතන විදිහට ගැළපෙන විදිහක් පිටින්. ඒ කියන්නේ එවෙලෙ හිතන විදිහට. ඒ නිසා අපිට සමස්ත ධර්මෙම අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට අපිට යම් කිසි මොහොතක සිදු වෙන්න ඉඩ තියෙනවා. එච්චරයි. මේ කියන්නේ මේ හිතන ක්‍රමයට එක්ක මේ මෙතන ළඟින්ද බෑනේ. මේක සම්පූර්ණයෙන් අයින් වෙලා ඒ පැත්තට යමු වෙනවා කියන එක සිද්ධ වෙනවා. අන්න ඒක තමයි ඒ ක්‍රියාවමයි සක්කායදිට්ඨිය ප්‍රහාණය කියන්නේ. එයිද මෙතන දැක්ම සම්පූර්ණ ඉවරයි. ඒකෙක් සක්කායදිට්ඨිය ප්‍රහාණය කියන ප්‍රමාණය දෙන්නේ. සානස ඒ හිතන ක්‍රමයක් එක සානස දැන් අපි බුදුත් කියන්නේ විඥාන දැනගැනීම නිසා කය පහස කියලා දැන් අපි හොයාගෙන යන ක්‍රමයක් කියනවා නේද? අර සානස මතු කරපු කාරණයක් තියෙනවා. එතකොට දැන් ඔය වගේ දැන් ස්වාමීන් වහන්සේ කියන ප්‍රතිපදාවත් යොමු වෙනකොට සානස දැන් අපි දැන් කය විඥානය සහ කය පහස හොයාගෙන ගියා කියලා කය පහස කියන කාරණාවක මේ මුණ ගැනීමක් ගැන කතා කරන්න කොහොමද වෙන සම්මත. ඒතකොට ඒක එතනත් ඒ පැනවීමක් එක්කම සම්මත කතා කරන්න තියෙනවා. ඒතර සාමාන්‍යස දැන් අර විදිහේ හේවිල්ලකට යමු වෙනකොට කය පහස ගැන හරි ඔය හේවිල්ලකට යමු වෙන තැනකදී කය පහස හරි විඥානය හරි ඒ කියන කාරණාව ගැන කිසිම කතාවක් එන්නේ නැහැ නේද සම්මත. එයා ඒතරකොට හේවිල්ල කියන කාරණාවත් එක්ක යමු වෙලා ඉන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතකොට අර පැනවීමක් කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ නේද සම්මත. මෙහෙමයි යමුයි කියන කාරණාව. හේවිල්ල කියන කාරණාව ගැළපෙල්ලක් කියන එක වෙන්න බෑ. දැන් අපි මම අර ලියපු නෝට් එක බලන්න පුළුවන් නම් බලන්න ලක්මරුත්වේ කාරණාව කිව්වා මේ ගොඩක් උපකාරන අපේ අයිටම කියලා. ඒ කියන්නේ අපි මොන විදිහකට කිව්වද අපි ගලපනවා. විඥානීය කියන එක ගලපනවද නැද්ද? ගලපනවා. අපි මොනවා හරි වචනයක් දාලා එතෙන්ද අපි දැන් අපට ධර්මයේ කියන එක 아무තු දෙයක් වෙලානේ. අපේ දැන් අවංක දෙයක් නෙමෙයි තියෙන්නේ. අපි අර වචන ටිකක් දාලා ගලපන. ඒ වචන එකක්වත් කියන්නේ ඒ වචනයක් ගත්තනම් හරි අපට ඒක ප්‍රායෝගික විවහාර වෙනවා. දැන් ඔයා කොහේ හරි කතා කරනවද මේ ඔයාලා කතා කරනකොට මෑණියෝ විඥානීය මොකද උනේ? කියන්නේ විඥානීය දැන් එහෙම කතා කරනවද? නෑ. ඉතින් එතකොට අපි මේ අලුතෙන් ගන්න වචන. නේ? ඒ කියන්නේ අපි අලුතෙන් වචන අරන් හරියන්නේ නේ. අපි විවහාරේ වචනයක් තියෙනවා. මට සාමාන්‍ය මේ ආසර කරනවා ඔතන දැන් කියන්නේ ඒ කාරණාව දැන් මට එහෙම ඉස්මතු ගන්න හිතුවා. දැන් මම වනසයි දිහා බලන්න උනනවා. දැන් වනසයි කියලා මට එකක් තියෙනවා සාමාන්‍ය. වනසයි එක දැනගත් එකක් තියෙනවා සාමාන්‍ය. ඒකෝට ඒ දැනගත් එක
දැන් ඒ දැනගත්ත එක්කේ දැනගත්ත හින්දා මම දැන් කය පහසු ගන්නවා. මම දැන් අර ස්වාමීන් කිව්ව කාරණා දැන් ඒ කියන්නේ ඒක මම එහෙම හොයනකොට මම වෙච්ච කාරණා. ඊට පස්සේ මොකද දැනගැනීම කියන කාරණාව කියලා හොයාගෙන යද්දි මොකද දැනගැනීම කියන කාරණා දැනගන්නවා කියන කාරණාව හොයාගෙන යද්දි එතකොට අර මේ මම දැනගන්නවා කියන කාරණාවෙන් එතකොට මම කියන්නේ මම දැනගන්නවා කියන කාරණාව දෙනකොට මම ඉක්මනවා නම් එතකොට දැනගන්නවා කියන කාරණාව කියෙන්නේ නැතිනම් එතකොට මම කියන්නේ කෙටියෙන් කියන සම්බන්ධව කියන්නේ ලොකු විස්තරයක් තියෙන නැත්නම් කතා කරන්නේ එතකොට එන්නේ ඒ ස්වභාවයක් එක තමයි සම්බන්ධ මම මේ කතාව ඇහුවා ඒ කියන්නේ මට ඒක මේ කියන්නේ කෙටි ක්‍රමයක් නැති නේද? ඒ කියන්නේ දැනගන්නවා කියන කාරණාව එදෙන්නේ නැහැ කියලා දැනගන්න බවක් අපට එන්න බෑනේ. ඔව් අර මේ හොයාගෙන යන තැනකදී නේ සාමාන්‍ය කිස්මත්. ඔව් ඒකත් අපට ලැබෙන්න බෑ. දැන් අපි කතා කරන සම්මත ඒක ලැබිලා. ඒක තමයි. ඒක ලැබෙන්න බෑ. දැන් ඇත්තටම ඔය සිද්ධිය නම් මම හිතන විදියක් කියනවා. දැන් අපි අරව මොකුත් යන්න බෑ. රුවන්වැලි සෑයක් තියෙනවා පේනවා. මොකද්ද? රුවන්වැලි. අයියා අපි එහෙම කියන්නේ. කොහොමද ඒක උනේ? අපි හිතනවා කියන්නේ අර වචන මොකුත් ගන්න. ඒ කියන්නේ අපට දැන් ඒ කියන්නේ අපේ තාත්විකව වෙනස වෙන්නට ඕන. කිසිදු විදියකින් අර කාරණා කිසි දෙයක් හින්ද බෑ. මොකද දැන් අපි අපේ මොනවා හරි කාරණාවක් එනවා නම් අපි මෙතන හිතීම නෙමෙයි වෙන්නේ අරහින් කෑලි අපි කියන්නේ අපට තාත්විකවම අපේ විවහාර චින්තනෙ ඉඳ දිලා නැහැ. දැන් අපි ගත්ත දැන් මම දැන ගැනීම ගැන හොයන්න කියලා මම ප්‍රශ්න කරනවානේ මම ඔය කාරණාව කරන්නේ. අපි දැන ගැනීම ගැන හොයන්න හරියන්නේ නැහැ. අපි හොයනවලද අපට දැනෙන්නේ ටික. අපට දැනෙන්නේ වෙලේ. දැන් අපි සරලවම ගත්තොත් රුවන්වැලිසෑය පේනවා. එතකොට මොකද රුවන්වැලිසෑය? එතකොට මේක කොහොමද පේන්නේ? එතෙන් මම එහෙම කියන්නේ. මොකක් නිසාද මම එහෙම කියන්නේ? එතන මම කොහොමද ඔය විදිහට කියන්නේ? ඒ කියන්නේ අපට අර අපේ තාත්විකත්වයෙන් විතර කාමෙනික විදිහට කියනට. එහෙම නැතුව අපි අර කරුණු හොගාලා ආවොත් එහෙම අපි මෙතන හිතන එක නෙමෙයි කරන්නේ. අර කරුණු වෙනවා හොගාලා. ගලපනවා. අපි දැන් විඥානය ගලපන්නේ දැන ගැනීම ගලපනවා. අපි දැන් සංඥාව ගලපන්නේ හසුර ගැනීම ගලපනවා. දැන් මම කියලා තියෙනවා ගලපන්න එපා කියලා. දැන් අර වචන ටික ගලපනවා. එහි මොකක්වත් යන්න හොඳ නැහැ. දැන් මම ප්‍රශ්න කරන්නේ හැබැයි දරුවෙක් පැත්තෙන් ඉඳලානේ. මම ප්‍රශ්න කරන්නේ කාගේ දෘෂ්ටියක් කඩන. අපි අපේ දෘෂ්ටියක් කඩනවා කියලා අපට යන්න බෑනේ. නේ? අපි කරන්න ඕනේ අපට දැන් වෙන්න දෙය ගැන හිතන්න. අපට දැන් අර මම අර කිලිව්වා මම ඔන්න නිදාලා. දැන් මම කවුද? මම කවුද? මම කොහෙද මම ඉන්නේ? ඇඟේද? පපුවේද? හදවතේද? මොළේද? දැන් අපට ප්‍රශ්නයක් නේද බලන්න. මම කොහෙද ඉන්නේ කියලා? මම කවුද? මේ වගේ වෙන්නද ඉන්නේ? නේ එතන මේකට එකටද තියෙන්නේ. දැන් නිදාගත්තාම කොහෙද මම ඉන්නේ? ඇඟේද? ඇඟ නිදිනේ. ඉතින් ඇඟ නිදිනම් මමත් නිදිද? මම නිදිනම් මම කොහෙද නිදාගෙන ඉන්නේ? ඇයි මම නිදාගන්නේ? ඇඟට නම් විහිදර නිදාගන්නවා. මට මොකටද නිදාගන්නේ? මම කොහෙද ඉඳලා නිදාගන්නේ? ඔන්න ඔය වගේ අපට මේ දැන් අපට දැනෙන ප්‍රශ්න. ඒකයි හිතීම දිනනවා කියන්නේ. දැන් අපි අර වචන ටික අරගෙන දැන් ඒ වචන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. බුදුන් වහන්සේ ධර්මයේ තොරව අපි සියුම්ම විමුක්තිකාමී චින්තනය තුළ හිතීමට ගියා. එහෙම. ඒ කියන්නේ විමුක්තිකාමී හොයාගෙන යන දැන ලියාකට මේ ගොරෝසු මට්ටම අයින් වෙලා දැන ගැනීමක් හඳුනා ගැනීමක් කියන මට්ටමකට යාලා දියුණුවලා තියෙනවා. ඒ මට්ටමට ගියට පස්සේ ඒ බුදුරණවහන්සේ ධර්මයේ අවශ්‍යතාවයක් නැහැ. එතනදී ඒ කාරණාව ගැන හිතන්න පුළුවන්. නමුත් අපි මේ ලෝකේ ගොරෝසු වෙද්දී අපේ ඒ කාරණාව අර වචන එකක්වත් ගන්න නැතුව. ඒ කියන්නේ අපි පැහැදිලිවම අපි තාත්විකව විවහාර කරන අපට මේ නිකම්ම මේ එන කරුණු එච්චරයි. එතනින් විතරක් අපි හිතන්න. ඒක තමයි සැබෑම හිතීම කියන්නේ. නැත්තම් අපි මොන වචනයකට අපි ගලපනවා. විඥානයතෝ හඳුනා ගැනීම, දරන ගැනීම කරනවා. සංඥාවතෝ හඳුනා ගැනීම කරනවා. රූපය ගන්න ස්වરૂපය කියලා ගන්නවා. දැන් ඒක ගන්නවා. දැන් අපි මේ මොකද්ද මේ කරන්නේ? අපි මේ හැම වෙලෙම කරන්නේ අර වචන ටිකෙන් ගලපනවා. ඒ කිසිම වචනයක් ගන්න නැතුව අපි හිතන්න ඕනේ. එතකොට අර වචනයක් ගන්නෙ නැහැ කියලා තේරෙන්නේ. නැත්තම් අපි අර ගත්ත වචන මොන හරි අරගෙන. එතකොට අපි අවංක හිතීම ඕනේ. දැන් අර මං කියපු එක හිතන්න. ඔය ප්‍රශ්නේ. මම කොහෙද නිදාගත්තා? මම නැද්ද? මම මේ ඇගේද ඉන්නේ?
මෙයාගේ බිරිම තමයි ඉන්නේ. නිදාගත්තට පස්සේ මම නිදිද? නැත්නම් මම වෙන කොහේ හරි ගිහිල්ලාද? දැන් ඔයාලට උත්තර දෙන්න. දැන් ඔව් අවංක ප්‍රශ්නේ නේද? අපර අවංක ප්‍රශ්නේ නෙමෙයි. ඉතින් ඊළඟට දැන් ඔයා රුවන්වැලිසෑය කියන අපට පේන දෙයක්. ඒකට පේනවා රුවන්වැලිසෑය කියලා. ඒතර දැන් මේ පේන එක නිසාද මම ඉන්නේ? මම නැතුවත් මේක තියෙනවා. මම නැතුවත් ඒක තියෙනවා කියන්න බෑනේ. මමම හිතන්නේ මම නැතුව ඒක තියෙනවා කියලා. නේද? මම නැතුව රුවන්වැලිසෑය කියනවා කියන්නේ ආයෙත් මම නැතුව රුවන්වැලිසෑය නැද්ද? ඒක ඉතින් මම හිතනවා මම නැතුව වෙලා නෑ. මෙන්න මේ වගේ අපට කොහෙන් හරි ගිහිල්ලා මේ අපට අවංකව හිතීමක් ගොඩනැගෙන්න. අපට හිතීම මම හිතන්න කොච්චර කිව්වත් හිතීම කියන එක නෙමෙයි ගොඩනැගෙන්නේ අර වචන වෙනස් වෙලා අලුත් වචන ටිකක් ඇවිල්ලා ගලපනවා. අපේ අවංක හිතීම කියන කාරණා වෙන්නේ. අපේ අවංක හිතීමට වෙන කාගවත් දේවල් ගන්න බෑ. වෙන කවුරුන්ගේ දේවල්වත් ගත්තොත් අපේ අවංක හිතීමක් වෙන්නේ. සානසොතනදී සානස දැන් අර මේ දැන් අපිට මොකක් හරි දැන් අපි දැන් හිතලා අපිට එනවනේ සානස යම් අදහසක් කියන්නේ මෙන්න මේක දැන් ඔන්න මම ඉන්නේ හින්දා මේ මම දැන් ඔන්න මම ඉන්නේ හින්දාම දැන් මේ කතාව තියෙන්නේ. ඒතර මම නැතිනම් මේ කතාව නැහැ කියලා ඔන්න දැන් ස්වාමීන් වහන්සේ යම් අදහසක් තියෙනවා දැන් ඔන්න එතකොට ඒ අදහස ඉඳලා හිතන්න කියන තැනකදී ආපහු අරක නිත්‍ය ස්වරූපයෙන් ඇවිල්ලා අර ඒ අදහසම තව ආයෙ හිතන්නේ අපිට නිගමනයකට යන්න බෑ ආයෙ ප්‍රශ්න කරන්නේ. මම ඉන්න නිසා නම් ඒක තියෙනවා මම ඉන්නවා කියන්නේ මොකක්ද? දැන් අපිට ඒකට යන්න බෑනේ අදහසට. මම ඉන්න නිසා රුවන්වැලිසෑය තියෙන්නේ. ඉතින් මම ඉන්නවා කියන්නේ මොකක්ද? කොහෙද මම ඉන්නේ? එහෙනම් හොයාගන්න බැරි එකට අපි නිගමනයක් දෙන්න කිව්වොත් ප්‍රශ්නයක්. දැන් අපි යනවා එක පැත්තකින් මම ඉන්න නිසා ලෝකේ තියෙනවා කියලා. නැත්තම් ගන්නවා ලෝකේ තියෙන නිසා මම ඉන්නවා කියලා. දැන් මම ඉන්න නිසා ලෝකේ තියෙනවා කියලා ගන්නත් මම ඉන්නේ කොහෙද? මම ඉන්නේ කොහෙද? කවුද කතා කරන්නේ? ඉතින් කතා කරන්න බෑ කියලා සමහර කතා කරන හදනවා. මම කතා කරන්න බෑ කියනවා. ඒතර මම කතා කරන්න බෑ කියන තැනකදී සමහරස දැන් මම ආයිස්තාවක මම කතා කරන්න බෑ කියන එක බොරුවක් නේ. බොරුව. ඉතින් මම කතා කරන්න බෑ කියනවා නම් ඔයා කොහොමද කටයුතු කරන්නේ? ඒක බොරුවක් නෙමෙයි. ඔයාට මම කියන එක දෙක කතා කරන්න බැරි හොයාගන්න බැරි දෙයක් නම් ඔයාට ඕන විදිහට කටයුතු කරන්න බෑනේ. ඉතින් ඔයා බොරුවන්නේ. ඒ නිගමනයෙන් බොරුවක් කියලා. එහෙම. එතන හෙවිල්ලක් වෙන්න ඕනේ. මම යෙදෙන්නේ නැහැ කියලා කියනවනේ ඒ කතාවට හෙවිල්ලක් දෙන්න පෙනේ නෝනා. ඔය යෙදෙන්නේ නැහැ කියලා කියන්න බෑ. කිව්වොත් එදිනා. යෙදෙන්නේ නැහැ කියලා කියනවා කියන එක බොරුවන්නේ. ඉතින් ඔයා මොකද යෙදෙන්නේ නැහැ ඔයා ඒ කාරණාවිකම කටයුතු කරන්නේ. දැන් ඔය විදිහට හිතන්නේ කවුද? ආපහුම. ඉතින් ඔය විදිහට කටයුතු ඉතින් ඔයාට අර හිතන්නේ අයි කියන්නේ නැහැ. එහෙම නෙවෙයි. බොරු කියන්නේ. නේ? ඒතර බොරුවකට යන්නේ ආව. කොහෙන් හරි ගිහිල්ලා දැන් මේ හිතෙල කවද නතර වෙන්නේ නැහැ. එහෙමයි. මේකෙදි වෙන්නේ මම අර ඉස්සලා කිව්වේ මේකෙදි වෙන්නේ අපට ඉන්න බැරි වෙනවා. හරියට හිතනවා නම් අපට ඉන්න බැරි වෙනවා. ඔච්චරයි වෙන්නේ. අපිට සෝන හිතනවා කියන එක විතරනේ කියන්නේ වෙන මොනවක් කරන්න කියන්නේ නැහැ. අපිට කියන දේ විතරක් කරා නම් හරි. ඔව් හිතනවා කියන එකේ අපට දැනෙන විදිහට. ඒ කියන්නේ දැන් හිතනවා කියන එක දැන් අපි හිතනවා කියලා ගලපන පැත්තට ගියොත් බෑ. ඒ කියන්නේ මම අර කියව විදිහට දැනෙන කාරණාව එක්ක දැනෙන කරුණු එක්කම අපි හිතන්න ගියා නම් ආයේ මම කියන්න ඕනේ. හිතන්න කියලා ඇයි දැන් ප්‍රශ්නයක් තියෙනවද? දැන් මම හිතන්න කියලා කියන්න ඕනෙත් නැහැ. ඕක වැරදි කියලා කියන්න ඕනෙත් නැහැ. හරියටම හිතන්නේ ආවනම් මොකද කවදාකවත් එක දෙන්න අතර වෙන්නේ. කොහෙන් හරි මේක වෙන්නේ දිගට අවුල් වෙනවා. අවුල් වෙන්නේ මොකද්ද? මම ඉන්න ජීවිතේ. මම ඉන්න ජීවිතේ මට ඉන්න බැරි වෙනවා. ඇයි බොරුවක් එක්කනේ? එහෙමයි. ඒ නිසා මම ඉන්න ජීවිතේ ඉන්න බැරි වෙනවා. ඔන්නෝම හිතන තැනදී තමයි ඔය දෙයට දාලා ධර්මයේ අවස්ථාව තියෙන්නේ. ඒකේ මේ ධර්මයේ කියන කාරණාව අපි දැන් අපි ඉඳලා අපට සෝතාපන්න වෙන්නත් ඕනේ, නිවන් දකින්නත් ඕනේ. දැන් කාටද සෝතාපන්න වෙන්න ඕනද? කවුද මම? කාටද නිවන් දකින්න ඕනද? මට කවුද මම? කොහෙද මම ඉන්නේ? ඉතින් එහෙම ඉන්න කෙනෙකුත් දන්නේ නැතුව. ඉන්න තැනකුත් දන්නේ නැතුව. කාටද සෝතාපන්න වෙන්න ඕනද? ඉතින් මේ කරන වැඩ ඔක්කොම බොරුවක්. එහෙම තමයි. නැද්ද? ඒක දැන් ඔය ප්‍රශ්නය ආවනම් එයා හිතන එක කරනවා. වෙන දෙයක් නෙමෙයි කරන්නේ හිතන එක කරනවා.
ඒක ඉතින් අවසානට ගිහිල්ලා වෙන කාගේට ධර්මයක් අහුනොත් එහෙම යම් විමුක්තියකට ආවම හිතීම ලොක් වෙනවානේ. ඒ කියන්නේ සාන්ත විමෝක්ෂයකට ගියාට පස්සේ හිතන් විමෝක්ෂයටපත් වුනහම හිතීම අයින් වෙනවා. එතකොට තියෙන්නේ යම් කාරණාවක් එක්ක සාන්ත විමුක්තිය කියන්නේ ඇත්තට විමෝක්ෂයක් තමයි. ඒ විමෝක්ෂයක් එක්ක එයා ඉන්නවා. එයාට හිතන්න බෑ අපෝ. ඒ තමයි අරූප සමාධි. අරූප සමාධිය තමයි විමෝක්ෂය. එතෙන්ද ගියට පස්සේ එක්ක නතර වෙන්නේ එතෙන්ද ගියාට පස්සේ. නැත්තම් හරියට හිතන කෙනා. හරියට හිතන කෙනෙකුට නතර වෙන්න පුළුවන් තියෙන්නේ. එක්ක සාන්ත විමෝක්ෂයකට යනවා. සයනා මෙතනින් එතකොට ඉක්මනින් කොහොමද සයනා? කියන්නේ ඒ ස්වභාවය තුළ ඉන්නකොට සයනා තමන්ට ඒක ප්‍රත්‍යක්ෂයක් නැතිව බලන්න. ඒ කියන්නේ සාන්ත විමෝක්ෂ වල ඉක්මෙන්න බෑනේ මේ වෙන කෙනෙක් කියලා දෙනකම්. සානස අතන ස්මරක තියෙනවා. සාන්ත විමෝක්ෂ වලින් ඉක්මෙන්න අඩුම සෝතාපන්න වෙන්නට ඕනේ. නැත්නම් වෙන කෙනෙක් කියලා දෙන්නට ඕනේ. සෝතාපන්න කෙනෙකුට සාන්ත විමෝක්ෂයට යන්න පුළුවන්. ඒක සාන්ත විමෝක්ෂයට යන්න පුළුවන්. එතකොට අනිත් කෙනෙකුට බෑ. නැත්තම් කවුරුත් කියලා දෙන්න ඕනේ. කියලා දෙන්නත් ඒක නැගිටින්න ඕනේ. නැත්තම් ඒත් බෑ කියලා දෙන්න. ඒකෙන් නැගිටින්න ඕනේ කියලා. අයි විමෝක්ෂයද නේ? ඒ නැගිටින්න ඕනේ කියන එක සමහර අදහස් කරන්නේ මේ දැන් ඒ කියන්නේ වෙන කාට හරි අනුගත වෙනවා කියන එක නෑ සමාපත් වෙන්න නැගිටින්න ඕනේ. නැත්තම් කවුරුම කියලා දෙන්නේ. එහෙම. ඒකෙන් ඉතින් කියලා දෙන්න බෑ. විමෝක්ෂෙදි කියලා දෙන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය ආකින්චඤ්ඤායතනේ ඒතකොට මේ අර නේව සංඥානා සංඥා මට්ටම් කියලා සාමාන්‍ය නේව සංඥානා සංඥා මට්ටම් ගත්තොත් එහෙම එතකොට දැන් එයා ඒ සමාධියක ඉන්න ස්වභාවයෙන් දැන් නේව සංඥානා සංඥා මට්ටම් කිව්වහම එතකොට ඒ සමාධියෙන් ඉක්ම වෙනවා කියලා කියන්නේ එයා ඒ සමාධිය නැති ස්වභාවයක ඉන්නවා කියන නිසා නෑ නෝ ඒකෙන් අයින් නෑ තමයි එතකොට ආවොත් ලෝකේ අරත් ලෝකේ තමයි ලෝකේ තමයි ඒ ලෝකේ තමයි මේ එතකොට සමාධි නැති මට්ටම් කියලා කෙනෙකුට ආපහු මේ බාහිර ලෝකෙත් එක්ක ඉන්නවා නේද? සාමාන්‍ය ලෝකයක් ඔව්. හැබැයි යාගේ චින්තනය තියෙන එකත් එක්ක. චින්තනය වෙනස් වෙනවා. චින්තනය වෙනස් වෙලා නේ. ඒ චින්තනයම වෙනස් කරන්න පුළුවන් වෙන කෙනෙකුට. එයාට වෙනස් කරගන්න. ඉතින් ආය ඕන වෙලාවට ආපහු සමාදින්න පුළුවන්. ඒ අයට පුළුවන්. හැබැයි ඉතින් එහෙම අය නෑ එහෙම ලෝකේ. කලාව දැන් අපි මේ නිකන් අස්සනාපතේ ධ්‍යාන ලබා ගන්න පුළුවන්. ඒක දිටදම සුඛ විහරණයක්. නැත්නම් නෑ. විමෝක්ෂ කියන ඒවා මේ අර විමෝක්ෂ. ඒව ලබා ගත්තා ඊටාම කලාතුරකින් ඉන්නේ. ආනරකාරම් බුද්ධ කරම් පුත්ත කියන්නේ ඒ කට්ටිය මේ අපි මේ වර්ෂ ගානක් දඟලන මේ ප්‍රතිපදාවලට ගිහින් මේ ඊටාම ඉක්මනින් මේ බෝධිසත්ව යනවා කියන කොච්චර ආශාවද කියන්නේ. එහෙම ලේසියෙන් යන කට්ටියනේ. ඉතින් ඒ කායි සමාජයේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරුනේ. එයයි. ඒ කියන්නේ ඉවෙන හිතන සමාජයක ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරු කියන්නේ ඒ අසාමාන්‍ය හිතියාවක් තියෙනවා කියන්නේ. දැන් ආකින්චඤ්ඤායතන ගැන කතා කරන්න පුළුවන් කවුද මේ බාවර්ලගේ ගෝලියෝ ටිකත් එක්ක. ඉතින් ඒ වගේ පිරිසක් ඉතින් ඒ පිරිසම බලනකොට ඉතින් ගිය කට්ටියන්ට 16 දෙනාටම කිව්ව ගම අවබෝධ කරගන්න. කොච්චර හිතීමක් නිකන් ඔතෙන්ද යන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතන්නේ නිකන් ওই සමාපත්තිය කියන කාරණාව ධ්‍යාන වලටපත් වෙන්න පුළුවන්. දිටදම සුඛ විහරණේ. හැබැයි විමෝක්ෂ කියන කාරණාවට මේ නිකන් ඔහි යන්නේ කන්නේ නෙමෙයි. ඒගොල්ලෝ මේ හොඳ ධර්ම විනයක් එක්ක ජීවිතේ පුදුම විදිහට හිතලා තියෙන්නේ. සත්‍ය හිතලා තියෙන්නේ. ඒකට ගවේෂණය කරලා බලන්න සම්මානනේ මේ කට්ටිය අර කිසිවක් නැති ස්වභාවයන් ඊට පස්සේ අර උපේක්ෂා ස්වභාවයෙන් ස්වභාවයෙන් මම සම්මානස ඒ ස්වභාවයන් සම්මාන හිතාගන්න බැරි ස්වභාවයන් තමයි කියන්නේ. රාගයක් නැතිම අවස්ථාව. ඒ කට්ටිය රාගයක් නැති කියන්නේ මේ බාහිර කාම ලෝකයක් එක්ක ගැටෙන්නේ නැති ස්වභාවය. රාගය තරම් නෙමෙයි. රාග ද්වේෂ එයාලට තියෙන මෝහයක් නැහැ. එයාලට මුලාවක් නැහැ එයාලට. මොහොත් නැහැ. ඒකට සමහර මොහේ මනින්න හදන එතකොට මේ ඉතින් එයාලට මෝහයක් මනින්න තියෙන්නේ එයාලා කියන්නේ එයාලට ලෝකේ මොනවා හරි අහු වෙනවා නම් ඒ අහු වෙන දේත් එක්කනේ මෝහය කියලා මනින්න තියෙන්නේ. අහු වෙන දෙයක් වෙන්නේ නැහැ. කිසිම අහු වෙන දෙයක් වෙන්නේ නැහැ. එතකොට එයාලා මෝහයක් තුල නැහැ. එයාලා තුලින් මෝහයක් නැහැ. එතකොට සමහර ඒක දැන් අර මේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවට යන්න දැන් අපි අර හිතන ස්වාමීන් වහන්සේ හිතන ක්‍රමයක් කියලා දුන්නානේ. එතකොට ඒ හිතන පරාසයක් එක්කම හිතාගෙන ගිහිල්ලාද අර විමුක්තිය ගැන කතා කරනවා. ඔව්. ජීවිතය ගැන අහංකව හිතලා. දැන් මම ඔය පොත මම ලියන්න පටන් ගත්තේ
මට පෙරේදා හරි පළමුද හරි මට අර ළඟදී මේ තමත් මහත්තයා අරන් දුන්න ඉන්දියාවේ මේ දර්ශන ඉන්දියාවට පිටි දර්ශන මම ඒක කියවන්න ගත්තා. එයා හිතලා තියෙන දෙහිමමයි. අපි මේ නිවන් දකින්න හිතුවට. එයා හිතලා තියෙන්නේ මම කවුද? මම කොහොමද මගේ මේ එකක් එක්ක ඉන්නේ? මේව තමයි හිතලා තියෙන්නේ යා. අවුරුදු 3000කට ඒ කාලයක් ඉඳලා අපි හිතන්නේ නිවන් දකින්න. අපි මොනවද දේවල් ලබා ගන්න ඕනේ. ජීවිතේ හිතන්නේ සත්‍ය වෙන්නේ. සත්‍ය වෙන්නේ. දැන් අර කට්ටිය හිතලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් මම කියන්නේ ඇයි මෙහෙම මේ අපිට මේ සිදුවේ දැන් අපිට මේ ෆෝන් එකක් ගත්තාම හොඳට ගැජට් එක බැලුවා. හරි මේකේ වෙන ක්‍රියාකාරීත්වය කියලා බැලුවා. දැන් මම කියන කාරණාව කොහොමද සිදුවෙන්නේ? මේ නිරෝධය දන්නේ නැතුව නිවන් දකින්න. මම නිවන් දකින්න හොයනවා. මම සතරපාරක් වෙන්න හොයනවා. අපි මම කියන හොයන්නේ. ජීවිතයේ ඇත්ත කියලා කියන සත්‍යවාදී කියන්නේ මේ අපේ මේ ගෝචරත් එක්කම හොයන ගතිය. එතකොට සම්බන්ධව බෝසතාණන් වහන්සේ දෙන්න අර මේ විමුක්තියක් හොයාගෙන යනවා සම්මාස. එතකොට බෝසතාණන් වහන්සේ විමුක්තියක් කියන එක පරමාර්ථ කරගෙන නෙමෙයි සම්මාස හොයන්නේ. මොකද සත්‍ය කියලා හරියන්නේ නැහැ. බෝධිසත්ව විමුක්තියක් තමයි හොයන්න යන්නේ. හැබැයි බෝධිසත්ව කියන අසමාන කෙනෙක් පොඩි ටිකක් දැනුණාට පස්සේ බෝධිසත්වයන්ට හොයන්න දෙයක් හම්බුණා. ඒ නිසා ඒකෙන් නිදහස් වෙන්න හොයන්නේ. බෝධිසත්වයන් ගැතියයි සාමාන්‍ය කෙනෙක් ගැතියයි කියන දෙකක්. බෝධිසත්වයන්ට පොඩි දෙයක් දැනුණා මේ ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මේ ප්‍රශ්නේ දැන් මේකෙන් අයින් වෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නයක් විදිහට දැනුණා. ඊළඟට ඒක හොයන්න යනවා. ආය අලුතෙන් හිතන්න හුරු කරන්න ඕනේ. දැන් මම මේ කරන්නේ අලුතෙන් හිතන්න ඕනේ. කොහොම ප්‍රශ්නයක් නැති නිසා අලුතෙන් හිතන්න හුරු කරන්නේ නේ. ඉතින් අලුතෙන් හිතන්න හුරු කරනකොට මේ ප්‍රාථමිකව මේ හිතන මට්ටමේ හරියටදී. එතකොට දැන් අපි බලන්නේ දැන් මෙතන දැන් කල්පනා කරලා බලන්නේ බුදුරජාණන් ධර්මයක් තියෙනවා. ඒ ධර්මය හොයාගන්නේ කොහොමද කියලා ආරම්භ කරනවා. ඒක තමයි නැහැ නේද? ඒකද සත්‍ය. ඉතින් ප්‍රඥා බුදුරජාණන් ධර්ම හොයාගන්නේ කවුද? ප්‍රඥාවන්තයන්. ඉතින් ප්‍රඥාවන්ත වුණ නැතුව ඒ බුදුරජාණන් ධර්ම ළඟට යන්න බෑ. අන්න ඒකයි ජීවිතය අපට ඒක දැන් අර මම අර ඉන්දියා දර්ශනවාදී ගැන කිව්වේ. එයාලට ඒ ප්‍රශ්නේ එහෙම තිබ්බා. අපි එතනින් අපට ප්‍රශ්නේ එතනින් ඉඳලා එන්න ඕනේ. නැත්නම් අපි අරින් කැලයි මෙහින් කැලයි ගලප ගියා කියලා හරියන්නේ නැහැ. අවසරයි සයන්ස් අර ಜಾති මේ සාන්ත විමුක්තිය තුළ සයන්ස් මොහේ ඉක්මවල තිබ්බට එයා ಜಾති මේ ජරා මරණ කියන ස්වභාවය ඉක්මවල නැති මෙහෙමයි අල්තලයි. මොහේ කියනකොට අපි කතා කරන අපේ පැත්තෙන් එක්කනේ. එහෙම කතාවක් නෑ. බුදුරණවහන්සේ කවදාවත් මොහේ ඉක්මවල කියන්නේ නැහැ. විතරාගේ විතදෝසි. එච්චරයි. එයාලගේ පැත්තේ මොහේ ඉක්මවල. ඒක දෙකක්. බුදුරණවහන්සේ කියන්නේ එයාලා විතරාගේ විතදෝසි විත මොහේ කියලා. එයාලා විතරාගේ විතදෝසි. විතමොහි කියන්නේ. හැබැයි එයාලගේ පැත්තෙන් එයාලා විතමොහි. දැන් මොහේ අට්ටු දෙන්නේ කවුද අපිනේ? ඉතින් අපට මොහේ අට්ටු දෙනවා නම් අපිනේ මොහේ ඉක්මවන්නේ. එතකොට ඒ විදිහට එයාලා මොහේ ඉක්මවනවා. ඉක්මවපු එයාලා ඉන්නවා. දැන් බුදුරණවහන්සේ කියන්නේ සත්‍ය එක්කමනේ. බුදුරණවහන්සේ පෙන්නන්නේ එයාලා එක්ක නෙමෙයි ධර්මයේ. එතකොට බුදුරණවහන්සේ පෙන්නන සත්‍යයත් එක්ක. එතකොට විතරක් විදදෝසි. විතමොහි කියන්න බෑ. එතකොට විතමොහි කියන්න බෑ බුදුරණවහන්සේ පැත්තට. ඒක සක්කායත් එක තමයි. සක්කායක යෙදීම. හැබැයි ඒ සක්කායක යෙදීමක් කියලා අපි මේ කියන්නේ නිකන් මේ ඔහේ වචන හිතලුවක් වෙන කිසි දෙයක් නෙමෙයි. ඔහේ වචන හිතලුවකින් විතරයි මේ සක්කායක යෙදීමක් කියලා කියන්නේ. අවංකවම සක්කාය කියන්නේ මොකද දන්නෙත් නැහැ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද දන්නෙත් නැතුව අපි මේ සක්කායක යෙදීමක් කියන කාරණාවක් අර ගැළපිල්ලක් නැති කරන්නේ. හරි ඒක සක්කාය. හරි දැන් අපි සක්කායක් කියලා මනින්ද යමක් සක්කායක් කියලා මනින්ද මොන පදනමක් එක්කද අපි සක්කායක් කියලා මනින්නේ? දැන් මම ඉඳලම මයින්නේ සක්කාය නිරෝධයක් අපට ඕනේ නිරෝධ සක්කාය කියලා ඥානයක් ඇති. දැන් අපි සක්කාය කියලා කතා කරන හදන තවනක බුදුරජාණන් වහන්සේ දෙනවා අහමින්. ගැළපිල්ල. ඔව්. හිතලා නෙමෙයි ගැළපිල්ල. ඔයන ස්වභාවයත් එක්කම තමයි නේද? අර කට්ටියන්ට සාධාරණ සක්කාය නිරෝධය විමුක්තියට. මොකද එයාලට හම්බෙලා නැහැ එයාලා බව. දැන් අපි මේ ධර්මයත් එක්ක පටලවා ගන්න කියන ප්‍රශ්නේ තියෙනවා. එයාලට සක්කායකෝයි එයාලගේ සක්කාය නිරෝධකුයි සාධාරණයි. පංච උපාදානතාව නෙමෙයි සක්කාය කියන්නේ සුඛියක් තියෙන්නේ. ඒතකොට එයාලට ඒ හම්බෙලා නැහැ විමුක්තයිනේ. එහෙම. එයාලා විමුක්තයි. එතකොට එයාලට සක්කාය මනින්න පුළුවන් සක්කාය නිරෝධය මනින්න පුළුවන්. අපටත් මනින්න පුළුවන් මොන හරි පදනමක් දාගත්තා.
අපි මනින්නේ ඒ පද නෙවෙයි බුදුරණවහන්සේ ධර්මයේදී. අය බුදුරණවහන්සේ ධර්මයෙන් සක්කාය මනින්නේ. පංචපාස්කන්ධය කියන කාරණාවත් එක බුදුරණවහන්සේ ධර්මයෙන් සක්කාය මනින්නේ. සක්කාය නිරෝධය කියන එක අත්විඳින්න ඕනේ නැද්ද? අත්විඳින්න ඕනේ. නැත්නම් සක්කාය නිරෝධය මනින්න බෑ. හැබැයි අපිට සක්කාය නිරෝධය මනින්න පුළුවන්. අපි යම් අර වගේ තාන්ත විමුක්ති මට්ටමකටපත් වුණා නම් බුදුරණවහන්සේ ධර්මයේ අපට අය මනින්න වෙන්නේ මුලාව වෙලාම. ඒ කියන්නේ මුලාව වෙන අධික මුලාව. මොකද අපට ඒක බුදුරණවහන්සේගේ ධර්මය කියලා ගන්න වෙනවා. නැතුව අපට මනින්න බෑ. ඇයි දැන් අපි වෙන අහපකක් තියෙනවනේ. දැන් අපි හැබෑම සක්කාය නිරෝධය නෙමෙයි මේක. ඒ කියන්නේ අපි මෙහෙම කියනවනේ. අර අපරොන් සාන්ති විමුක්ති සත්‍ය දෙන්න පුළුවන්. ඒකවත් විමුක්තයි. ඔන්න සක්කාය නිරෝධයි. දැන් මෙතන අපි දැන් සක්කායක ඉන්නවා. ඔන්න දැන් අපි මයින්නවා කියලා හිතලා බලන්න. අරක සක්කාය නිරෝධය, සාන්ත විමුක්ත. දැන් අපි ඉන්න කාරණාව සක්කාය. දැන් අපි මේ මනින්න යන්නේ මේක හරි මේක නෙමෙයි. තව හරි එකක් තියෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය. දැන් එහෙම කොහොමද අපි මේකට මනින්නේ එතකොට? දැන් ඔන්න මම කැලේ උනා කිව්වා. අරක සක්කාය නිරෝධය තමයි සාන්ත විමුක්තිය. දැන් අපි සක්කාය. දැන් අපි බොරුවට දැන් අපි මුලා වෙලා ඇත්තක ඉන්නවා. මුලා වෙලා ඇත්තක ඉන්නවා. සක්කාය නිරෝධය කියන්නේ. නමුත් තව එකක් තියෙනවා. හරි ඇත්ත. ඊට වඩා සක්කාය නිරෝධය. දැන් මේ කියවන් තුනක් කොහොමද ගැලපෙන්නේ? ගැලපෙන්නේ නැහැ. එහෙම සක්කාය නිරෝධකුයි අරිම සක්කාය නිරෝධකුයි කියලා දෙකක් ගන්න පුළුවන්ද? එකක් ගන්න බෑ. එහෙනම් අපි මුලා වෙන්නට ඕනේ. අරක තමයි සක්කාය නිරෝධය ඇත්ත මේක. සාන්ත විමුක්ත කියන එක ඇත්තම සක්කාය නිරෝධය ඒක. බුදුන් වහන්සේගේ ධර්මය. මේක දැන් සක්කාය. එතකොට හරි. දැන් අපිට තව මනින්න ගන්න නැහැ. වෙන කාරණාවක් නැහැ සක්කාය නිරෝධය කියලා ගමයි. අර සාන්ත විමුක්ත කියන්නේ අපේ සාන්ත විමුක්ත දාන්නේ නැහැ ඒකට. සාන්ති මොක්ෂ නෙමෙයි. ඒවත් සක්කාය නිරෝධය. මම අර කියලා දෙන්නේ. දැන් අපි මේක ඇත කියන්නත් බෑ නැත කියන්නත්. දැන් මේ ප්‍රතිපදා ගුරු කරන්නේ බුදුන් වහන්සේ ධර්මයේ නේද? අපට හම්බෙන්නේ. දැන් මේ කාරණාවේ කියනකොට දැන් මේක සක්කායක් හම්බෙන්නේ නැහැ. දැන් ඔය සාන්ත විමුක්ත ඔය ප්‍රතිපදානකට සාන්ත විමුක්තවත් වෙන සක්කාය නිරෝධය. දැන් මේ මොකද බුදුන් වහන්සේගේ ධර්ම? කොහෙද ගිහින්නේ? මේ සංඥා සංඥාකට. එතකොට අන්න ඒ කියන කාරණා සාධාරණයි වුණාට. කියන්න පුළුවන් අපට. ඇයි අපි මුලා වෙලා? අතන කියන්න බෑ මුල ඒක කොහොමද කියන්නේ? සාන්ත විමුක්ත සක්කාය නිරෝධය මේක සක්කාය. එතකොට වෙනම සක්කාය නිරෝධකුත් තියෙනවා. දැන් එතකොට දැන් අරකට සක්කාය නිරෝධය කියන්නේ කොහොමද? බෑ. එහෙනම් සැබෑම සක්කාය නිරෝධය කියන කාරණාව නැත්නම් සක්කාය කියන කාරණාව බුදුරණවහන්සේගේ ධර්මයේ මනින්නට නම් සෝතාපන්න වෙන්න ඕනේ. සෝතාපන්න නොවේ අපි මේ සක්කාය කියන එක නිකන් විහිළුවක්. ඒක පෙන්ලා දෙන්න පුළුවන් කාට හරි. එතකොට හිතනවනේ. ඔන්න සක්කාය. පෙන්ලා දෙන්න පුළුවන්. හැබැයි ඒ යම් නැමීමක් තිබෙච්ච නිසා නේද පෙන්ලා දෙන්න පුළුවන්. අතහරින්න පුළුවන්. ඒ ධර්ම පරියාය කන්න දිට්ඨිය සුප්පට්ඨ ධර්ම පරියාය ඉගෙන ගත්තා. අත්විඳලා නෙමෙයි. ඒක මත පාදක වෙලා කෙනෙක් පෙන්ලා දෙනකොට එයාට අනුගත වීම නිසා අන්න තේරුම් ගන්න පුළුවන්. හරියනම් අතහරින්න ඕනේ කියලා. නමුත් තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවද? නැහැ. තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් සක්කාය නිරෝධය කියලා නෑ. තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් සක්කාය නිරෝධය කියලා තිබුණොත් විතරයි සක්කාය කියලා අපි මේ කතා කරන බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන්න පුළුවන්. නැත්තම් යොමු වෙන්න බෑ. මම මේකේදී ඔක හොඳට කියනවා. හොඳ පොයින්ට් එක ඉස්තර ලිපි දෙකේ තියෙන කතා කරා. මම වගම නෑ නේද පිටු දෙක තියෙනවා. ලිපි තුනයි කියනවා. අය ලිපි තුනක් කියලා හිතා ගන්න කරනවා තමයි මේ තරම් දේවල් මේ කියලා දෙනවා. ඒක නිසා මේ අපි අවංක ඒ කියන්නේ මම මේ අවංක බව කියන හැම වෙලේ අවංක බව කියන්නේ අපි අපට අවංක වෙන්නට ඕනේ. බාහිරට කොහොමද අවංක වෙනවනේ අපි අපට අවංක නම් අපි අපට අවංක නම් බාහිරට කොහොමද අවංකයි. අපි අපට අවංක නැහැ. අපට තියෙනවා කොහෙන් ගත්තත් වංජනිකමක් තියෙනවා කලබලයක් තියෙනවා. කලබලයයි වංජනිකමයි. ඔබ කොහෙන් ගත්තත් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේලා කර්ම කාරණා හරියට ගලපලා පෙන්වන්න තියෙනවා සමහරවිට එහෙම වංචනික බවක් තියෙනවා කියලා හරියම වෙන්නේ. ඒක තමයි අර තමන් ඇත්තටම එහෙම ඒ තියෙන ස්වභාවය ගැන ඇත්තට හිතුවොත් විතරයි තමයි මේ වංචනික බවක් කියලා හරියම වෙන්නේ.
එහෙම නැත්නම් ඒක අහුවෙන්නේ නැහැ. දැන් සංඥාව ගැන දාලා තියෙන දේශනා දැන් සංඥාව ගැන තමයි දේශනා කලින් ආවද නේද? මේ දේශනාව අහන්න පුතුම හිතනවා තමයි. සංඥාවෙන් බුදුන් වහන්සේ සංඥාව ඒක සාකච්ඡා කරනවා. වේදනා සංඥා වේදනාව ගැන අපේ වරණාද ඒ දේව ආලා දෙන්නා සාන්නාද හිතා ගන්නවත් බෑ ඒක ස්වාමීන් කොහොමද ඒක කියලා දෙන්නේ. ඉතින් මේ අපි කොහෙන් හරි අහුවෙනවා. කොහෙන් හරි අහුවෙනවා. අපි නන්දනවත් අපි මනිනවා අහුවෙනවා. දැන් මම මෙයාට කිව්වේ අපි මේ හිතන ගතියම තියෙනවනේ කියලා. ඔන්න ඕකමයි අපිට තියෙන්න ඕනේ. අපිට මේක ඉක්ම වෙලා කොහොම හරි අරක දෙන්න ගන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ. දේශනාව දෙන්න ගන්න ඕනේ. මේක මෙතන වර්ධනය කරගන්නේ නැහැ. හිතින් වර්ධනය කරගන්නේ නැහැ අවංකව. කොහෙන් හරි අතෙන් යන්න ඕනේ දේශනාවට. හදිසියක් තියෙනවා. අවංකව හිතන කියන කාරණාවේදී හදිසිය කියන එකයි කියනවා. වෙන ප්‍රශ්න නැහැ. නිවන් දකින්න උදව්වන්න වෙන කියන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ අපේ ජීවිතේ ප්‍රශ්නේ. අර සම පින්නපාත පාරිසුත්‍රය මේ අර ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා කල්පනා කරනවා කියන ගන්නවා. දැන් ඒ කල්පනා කරන එකත් එක සම්මාස. දැන් ඇත්තටම මේ අර හිතන ක්‍රමයක් හිතන්න ඕන ක්‍රමයක් හැදෙන්නත් මේ ඒකම නේ ස්වාමීන් උපකාරයක් තියෙන්නේ නේද? ඔය මේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ. එහෙම. ඒ කල්පනා කරන්නේ. වෙන කවුරුත් නෙමෙයි. ස්වාමීන් වහන්සේලා කෙනෙක් කවුද? බුදුන් වහන්සේගේ මහානුචාරය ඉන්නේ. ඒ මහානෙන්නේ කවුද? ඒ කට්ටිය නෙමෙයි. ඉතින් ඒක කියන්නේ හැම කොහෙන් ගත්තත් ඒ නිවැරදි පැත්තක් කියලා තියෙනවා. අපි සූත්‍ර කාරණාවක් අරගෙන අපේ පැත්තේ සාධාරණීත්වයට ගන්න බෑ. දැන් මට වෙලා තියෙන වැඩක් තියෙන්නේ ඔක්කොම බෞද්ධනේ. ඒ නිසා මට සූත්‍ර කරුණු ගන්නවා කියලා දෙන්න. නැත්තම් සූත්‍ර කරුණු ගන්න නැතුව මම කියලා දෙන්න ඕනේ. දැන් මම කියන්නේ විශ්වාස ගන්න සූත්‍ර කරුණු ගන්න වෙනවනේ. නැත්නම් මම කියන්නේ විශ්වාස ගන්න ඕනේ. වෙනාගම කෙනෙක් ක්ලාස් ටික දෙන්න පුළුවන්. වෙනාගම කෙනෙක් සූත්‍ර කරුණු ගන්න ඕනේ. එයාට ලස්සන එයා කවුරුත් පැහැදිලා නේද? එයාට ලස්සන කියලා දෙන්න. දැන් බෞද්ධයට කියලා දෙන්න බෑ මේ එයාට අදින විදිහට මේ සූත්‍ර කරුණු ගන්න. අරකින් අරන් පෙන්නන්න. හැබැයි ඒකේ වෙනම කරුණක් තියෙන්නේ. මම එහෙන් කෑල්ලක් කරන් මේ පෙන්නන්නේ මේ අර වෙනස් කරන්න ඕනේ. මොකද නැත්නම් ඒකින් ගත්ත නැත්නම් මගේ අදහසක් වෙනවා. ඒ නිසා මම ඒකින් ගන්නෙ. හැබැයි අපි ඒකට ගිහිල්ලා ඒකේ ඔක්කොම බලන්න එපා. අන්න ඒක වැඩි තියෙන්නේ. ඒකේ ඔක්කොම බලන්න ගිහලා හරියන්නේ නැහැ. ඒකවත් මට නෙමෙයි වෙන්නේ මේකට ගිහිල්ලා නෙමෙයි. දැන් ඒකෙන් මම කියන්නේ අනුගත වෙන්න ඕනත්. අතෙන්ද නෙමෙයි. එතෙන්ද අපට උපකාරයක් දී අපේ හිතේ වර්ධනය වෙනවා. ඒකයි සද්දා එන්නේ අවස්ථාවේ තියෙන්නේ. ඔව්. කොහෙන් හරි ගිහිල්ලා අපි ඒ සූත්‍රයෙන් කෙනෙකුට යමක් ගන්න පුළුවන් නම් ආයි කවුරුත් ඕනේ නැහැ. ඒ කියන්නේ මේ දේශනාවෙන් යමකට ගවල් ගන්න පුළුවන් නම් ප්‍රතිපදාවට ආයි කවුරුත් ඕනේ නැහැ. ඒ කියන්නේ කලියුත් කරගන්න ඕනේ. සෝදාමන වෙනවනේ. එළඟ ඒකන අඩුවෙන් දෙයක් කියලා තියෙනවද? නෑ. ඒකේ තියෙන අන්තර්ගතයේ නිවැරදි අන්තර්ගතය ගත්තා නම් නිවැරදි අන්තර්ගතයේ තියෙන ඊතරන ප්‍රතිපදාවටම. ඉතින් ඒ කාරණා වෙනවනේ. දැන් අපි ඒකින් අපට නිවැරදි ඊතරන ප්‍රතිපදාව වෙන්න නැතුව අපි ඒ කාරණාව සූත්‍රය හරි කියලා ගන්නවා. දැන් සූත්‍රය හරිද එතකොට? ඉතින් ඒකදී වෙලා නැහැ අපට. දැන් මම ඒකෙන් කැලලක් ගන්නේ බෞද්ධ නිසා. නැත්නම් මම ඕවෙන් කැලලි ගන්නේ නැහැ සූත්‍රවලින්. මට තේරෙන ටිකක් මම කියලා දෙන්නේ මේ හිතන්න ඕන විදිහ. අර වගේ මම ගන්න නැත්නම් අහන්නේ නැහැ මම කියන්නේ. මම කියන්නේ අහන්න ඕන නිසා මම අර වගේ කැලලි ගන්නවා. හැබැයි මම සූත්‍රෙම නෙමෙයි මම කියලා දෙන්නේ. ඒකෙන් මම කැලලක් කරා අර නැත්නම් අර පොඩ්ඩක් නැවෙනව අඩුයිනේ. ඒ නම්ම ගන්න ඕන නිසා මම අර සූත්‍රෙන් ගත්තා කියනවා. මම අර සූත්‍රෙන් ගත්තා කියනවා. මම අර සූත්‍රෙන් ගත්තා කියනවා. නම්ම ගන්න ඕනේ. අපි ඒව කරපන්නේ. අපි මොකද කරන්නේ? ඒ සූත්‍රයෙන් ගත්තේ නේ. දැන් මේ සූත්‍රෙ ඉගෙන බලන්න යනවා. අපි කරපන්නේ. එච්චර හැකියාවක් තියෙනවා කියලා අපි හිතනවා ඊළඟට. ඒක පොඩ්ඩක් හරි දෙන්න. අර කල්යාණ මිත්‍රයා මත තමයි ධර්මයේ තියෙන්නේ. කල්යාණ මිත්‍රයා පිළිබඳ විශ්වාසය, ශ්‍රද්ධාව යොමුයි කියන කාර ඔක්කොම කුඩු බට්ටක් දැන් බුදුරජාණන් වහන්සේ පරම කල්යාණ මිත්‍රයා කියනවනේ.
අනිත් අය කල්‍යාණ මිත්‍රයෝ නෙවෙයි. බුදුරන් වහන්සේ පරම කල්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ බුදුරන් වහන්සේ කියන එක නෙමෙයි. හම්බෙන්නේ කෙනෙකුට. හම්බෙන්නේ කෙනෙක්. පරම වෙන්නේ. දැන් ඔයාලට මට හම්බ වුණාට මට පුළුවන් ද ඔයාලට සම්පූර්ණ ඒකාන්ත නිවන් මාර්ග කියලා දෙන්න? බෑනේ. බුදුන් වහන්සේ පුළුවන් නේ. අන්න ඒකයි පරම වෙන්නේ. බුදුරන් වහන්සේ කියන කෘත්‍යය නෙමෙයි. බුදුරන් වහන්සේ කියන කෘත්‍යය කියන්නේ දහම දැකීම කියන්නේ. බුදුන් දැක කියන්නේ. දැන් මම කියලා දුන්නත් බුදුන් නම් දකින්නේ. බුදුරන් වහන්සේ කියලා දුන්නත් බුදුන් නම් දකින්නේ. ඒ දෙකම එකයි. වෙනස තියෙන්නේ මම කියලා දෙනකොට වඩා බුදුරන් වහන්සේ කියලා දෙනකොට හැකියාව වෙනස්නේ. හරියම දේ කියලා දෙන්න පුළුවන්. ඒකයි පරම වෙන්නේ. මම කියලා දෙනකොට ඒක වෙන්නේ නැහැ. හැබැයි මම කියලා දෙන තුනමත් වෙන්න පුළුවන්. හැබැයි හරියටම වෙන්නේ නැහැ. නමුත් බුදුරන් වහන්සේ කියලා දෙන්නේ හරියටම වෙන්නේ. අන්න පරම කල්‍යාණ මිත්‍රය. හැබැයි බුදුරන් වහන්සේ කියලා දෙන දේ එක ධර්ම දැක්කත් බුදුන් දකිනවා. මං කියලා දෙන දේ එක ධර්ම දැක්කත් බුදුන් දකිනවා. දෙකේම වෙනසක් නැහැ. ධර්ම දැකීම බුදුන් දැකීම කියන එකයි කෙනෙක් යොමු කරගෙන කියලා දෙනවා කියන එකයි දෙක. අපේ දැන් බලම කල්‍යාණ මිත්‍රයා කිව්වහම මේ හරි දැන් එහෙනම් මේ පොතේ තියෙන ටික හරි ඒක ගන්න පුළුවන් නම් හරි. පරමයි. එතකොට හරි. හැබැයි ඒකම ගන්නට ඕන. ඒක ගන්න බැරි නම් වෙන කෙනෙක්ගෙන් ගන්න ඕනේ. ඒකම ගන්න පුළුවන් නම් හරි. එතකොට අන්න පරම කල්‍යාණ මිත්‍රයා වෙලා. දැන් අපි සූත්‍රය පොතෙන් බලලා අපි ඒකේ තියෙන විද්‍යා දුප්පට විද්‍යාව වෙලා ඒක අපට අර්ථ පරීක්ෂණය වුණා නම් අන්න අපට ප්‍රතිපදාව අනුගමනය හොතපන්න වුණා නම් අන්න පරම කල්‍යාණ මිත්‍රයා වෙලා. බුදුරජාණන්. ඒ බුද්ධ වචනේ විතරනේ අපි ගත්තේ. අපිට වෙන මොකක්වත් ඕන වුණේ. එතකොට දහම දැක්කට පස්සේ සක්කාය දිට්ඨි ප්‍රහාණයනේ. දහම දැක්ක කියන්නේ අර බුදුරජාණන් වහන්සේගෙන් මට ඇහුනේ. ඒකෙන් මම අර සූත්‍රය සෝතාපන්න වුණේ. ඔය කතාවේ දෙන්නේ. ඒක නෑ. ඒ කතාවේ දෙන්නේ නෑ. ඒ කතාවක් කිසිමත් වෙන්නේ නෑ. ඒ කතාවක් දෙන්නේ නෑ. දැන් අපි හිතන්නේ මේ පරම කල්‍යාණ මිත්‍රයා කියවමත් බුදුරජාණන් වහන්සේ මේ ඒ කියන්නේ මේ ධර්මයේ කිව්වෙකමයි කියන්නේ නෑ. ධර්මයේ දැක්කනම් ආයි බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. කෙනෙකුට අනුගත වෙන්න කියලා කියන්නේ මම දැන් කවුද බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් මන්නේ? ඒ කාග්‍රාම මගේ රාම. ඉතින් මට සක්කාය දිට්ඨිය නැන්නේ. ඉතින් ලෝකෙම. එහෙම දෙයක් දෙන්නේ නැහැ. එහෙම ධර්ම දැක්කම එහෙම දෙයක් දෙන්නේ නැහැ. කවර කතාවක් දෙන්නේ. ඒ දෙන්නේ පරම කල්යාණ මිත්‍රය වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි පුළුවන් හරියටම දේ කියලා දෙන්නේ. හරිම කෙනාට හැබැයි. හරිම කෙනා නැත්තම් බුදුන් වහන්සේට කියලා දෙන්නේ අපි මේ දඟලුවට. බුදුරජාණන් වහන්සේ එහෙම කියලා දෙන්නේ නැහැ නිස්සද්ද වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දෙන්නේ නැත්තම් අර විදිහට හික්මෙව කියලා අන්න අර පැවිදි වෙලා හික්මෙන විදියක් කියලා දෙන්නේ. එහෙම හික්මෙන්න කියනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දෙන්නේ එයාගේ අදාළ දේ විතර. දැන් මම මේ හිතවන්නයි ඒ කියන්නේ දැන් මම හිතෙවුවා කියන කාරණාව එක කොච්චර ගත්තත් හිතෙවුවා කියන කාරණාවේ කොච්චර ගත්තත් හිතුන් නැත්තම් මම කියන කාරණා ප්‍රතිඵල නැහැ. ඒ ප්‍රශ්න කරන විදිය විමසන විදියත් එක්ක නේ සාමාන්‍යයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම ස්වභාවය. ඒක වැඩෙන්නේ ඒකත් එක්ක. අපි විමසන විදිය අපි අවංකව විමසීමක් අපිට තියෙනවා. අවංකව හිතන විදියක් තියෙනවා. මම ඒක අර කිව්වේ කිසිම දේවල් ගන්න නැතුව අපි අපිට දැන් මම අර පොතේ ලියනවා ඔබ. ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව හිතලා අවසාන වෙනකොට අපට ඉතුරු වෙන දේ තමයි මම කියන කාරණාවක් හොයාගන්න. මගේ කියලා ගත්ත දෙයක් එක්ක විතරයි අපට ඉතුරු වෙන්නේ. හැබැයි හිතලා දැන් මම දැන් එකපාරට දැන් ඔය ලියුවාම දැන් හරිනේ ඒ කියන්නේ මම පොතේ ක්‍රමානුකූලව ලියාගෙන යනවා ඒක. ඒ කියන්නේ මගේ කියලා දැන් හැබැයි අරක ඔක්කොම හිතලා තියෙනවා. දැන් මම කියලා ඔලු කුරුවල් වෙලා. ඒ කියන්නේ හිතලා අවසානයේදී අපට කොහෙන් හරි එන්න තියෙනවා මගේ කියලා ගත්ත කාරණාවක් එක තමයි අපිට මේ මම කතා කරන්නේ. ඒ කියන්නේ මගේ කියලා ගත්ත ඇඟ. ඊළඟට මගේ කියලා ගත්ත වෙලිය. මගේ කියලා ගත්ත තව මොකක් හරි. අපි මෙන්න මේ කාරණාවක් එක තමයි කොහෙන් හරි මේ මම සේයාවක් තියෙන්නේ. මගේ කියලා ගත්ත කාරණාවක් එන්නේ නැත්තම් ඒ කියන්නේ මගේ කියන දැන් අපිට මගේ කියන ඉන්නේ නැත්තම් නේ අපිට මගේ කියන කාරණා කොහෙද තියෙන්නේ? දැන් අපි කාටවත් මගේ කියන කරුණ තියන්නේ මගේ කියන කරුණ තමයි කොහෙන් හරි තියෙන්නේ. එහෙනම් මගේ කියන කාරණාවක මම හම්බෙලා නැහැ. හැබැයි මේ මම කියන එකට මේ මොකක් හරි කතාවක් අපි යන්නේ. මේ මගේ කියන කාරණාවක්
අපට ප්‍රකට වෙච්ච නිසා. එහෙම. දැන් අපිට මගේ හොයාගන්න පුළුවන් මගේ දේවල්. ඇඟ මගේ. මම කොහෙද දන්නේ? ඇඟ මගේ. එහෙම. නේ? ඊළඟට පේන්නේ මට. නේ? ඇහෙන්නේ මට. ඒතකොට මගේ මට හොයාගන්න පුළුවන් නේ. මම හොයාගන්න බැරි වුණානේ. දැන් මගේ මට හොයාගන්න පුළුවන් දේවල් මොනවද කියලා ගොඩක් හරියන්නේ. දැන් අපි මගේ මට මම ඉන්නව නෙමෙයි. මම ඉන්නවා කියන එක නෙමෙයි මගේ මටයි කියලා නම් දේවල් හොයාගන්න පුළුවන්. ඒ නිසා අපි කටයුතු කරන්නේ. එහෙනම් මගේ මටයි කියන කරුණ ගැන හෙව්වනම් හොයන්න ඒ කියන්නේ හෙව්වනම් හොඳයි කියලා කියන්නේ හොයන්න ඉතුරු වෙන්නේ ඉච්චරයි. වෙන හොයන්න ඉතුරු දෙයක් නැහැ. හිතලා හිම්මත් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මගේ මටයි කියලා කියන කරුණ ටිකක් විතරයි. වෙන කිසි දෙයක් හොයන්න ඉතුරු වෙන්නේ නැහැ. දැන් මගේ මටයි කියන කරුණ මොනවද කියලා මෙන්න මේක හොයාගෙන යන්නට ඕනේ. මගේ මටයි කියලා යෙදෙන කාරණා තමයි අපට මගේ කියලා විවිධාකාර ස්වරූපයන් ඉස්මතු වෙනවා. මට කියලා විවිධාකාර ස්වරූපයන් එනවා නේද? මගේ කියලා විවිධාකාර ස්වරූපයන් එනවා. මට කියලා විවිධාකාර ස්වරූපයන් එනවා. මගේ කියලාත් මේ ඇඟත් එක්කත් ඇඟ මගේනේ ස්වරූපයන් නෙමෙයිද? ස්වරූපය. පේන දේ මගේනේ. මටනේ පේන්නේ ස්වරූපයන් නෙමෙයිද? ඇහෙන්නේ මටනේ ස්වරූපයන් නෙමෙයිද? විවිධාකාර ස්වරූපයන් ඉස්මතු වෙනවා මොකද්ද? මගේ මටයි කියන දේවල්. දැන් ඔන්න ඔය මොකද්ද මේ ස්වරූපය? ඔන්න ඔක හොයන්න යන්නට ඕනේ. ඔක හොයාගෙන යනකොට මගේ කියන දේ තුල මගේ මට කියන කාරණා තුල ලැබෙන එකක් වෙන්නේ නැහැ. ඉතින් මගේ මට කියන එකක් ලැබෙන එකක් වෙන්නේ නැත්තම් අපි මේ මගේ කියලා ලබා ගන්න හිතුවට මට කියලා ලබා ගන්න හිතුවට දැන් ඔන්න මම කතා කරන එක ඇහෙනවනේ ස්වරූපයක් ප්‍රකටලා නේද? එහෙමයි තමයි. මට ස්වරූපයක් ප්‍රකටලා නේද? දැන් මට ප්‍රකට වෙච්ච ස්වරූපය මොකක්ද? දැන් ඇත්තටම ස්වරූපයක් තියෙනවනේ. දැන් අපිට කතා කරන්න පුළුවන්. මට ප්‍රකට වෙච්ච ස්වරූපය මොකක්ද? දැන් මෙන්න මේක හොයන්න යනවා. මට ප්‍රකට වෙන ස්වරූපය මොකක්ද? මෙන්න මේක හොයාගෙන දැන් හොයනවා. අර විදිහේ හිතපුගෙන ඈ. නොහිතපුගෙන හැම නෙමෙයි. නොහිතපුගෙන අගේම කියන එකක් එක්ක හිතන්නේ. ඔව්. දැන් මෙන්න මේ ස්වරූපේ මේ ස්වරූපයක් කියන එක මොකක්ද කියලා දැන් අපි ගත්තොත් විඳීම. මම ගොඩාක් ප්‍රශ්න කරලා තියෙනවා. දැන් අපට අවසානයේ ඉතුරු වෙනවා ස්වරූපයක් මට හම්බුණා. හරිනේ? දැන් අපි කෙලින්ම ගන්නේ රූපේ මට හම්බුණා කියන්න බෑ කියලා නේ. දැන් අපි කොච්චර බොරුද දැන් මම ඇත්තක් කියලා දෙන්න යනකොට අපි කොච්චර බොරුවක් කරනවද කියන්නේ. දැන් මම කියනවා විඳීම හඳුනා ගැනීම කියන කාරණාව දැන් මට කියලා කියන්නේ මම සිදුවෙන විදිය කියලා කියනවා. දැන් අපිට මම සිදුවෙන විදියට අපට සත්‍යවාදීව හම්බෙන්නේ මට සිදුවෙන විදිය. මට තමයි. දැන් අපි ඒවට අර බොරුවට යනවා. දැන් අඩුම තරම අපි ඕක තතාරි මොකද? අපි හිතමුකෝ සත්‍යවාදීවම ධර්මයේ අඩුම ඉගෙන ගත්තා නම් මම මේ අහන ප්‍රශ්නත් උත්තර දෙන්න මම මේක මේ ළඟ සාකච්ඡාවේදී දැයිස් මුත්‍රා එකක් කරා. මෝඩකමින් හරි අපි අහන දේ තුල ඇත්ත. පටිච්ච සමුප්පාදය නැත්නම් අපි හටි සම්බර අතරින් මදුබින්දික සූත්‍රයේ චක්කුන් හති රූපේ හති උපයි චක්කු විඥාන. ඔය කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ මට සිදුවෙන රූප දකින විදිහද මම රූප දකින විදිහද? මං අහන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන එකත් එක්ක. සත්‍ය මං අහන්නේ. ඒ කියන්නේ අපි මෝඩකමින් තමයි කියන්නේ. මෝඩකමින් තමයි සත්‍ය. මං අහන්නේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන එක. අපට තේරෙන එක නෙමෙයි. මම රූප දකින විදිහද කියලා දෙන්නේ මට රූප දකින විදිහද? මට රූප දකින. බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ මම රූප දකින විදිහ. බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ මට රූප දකින දෙන්නේ මම රූප දකින විදිහ. අපට හම්බෙන්නේ මට රූප දකින විදිහ. බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ මම රූප දකින විදිහ. බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ මම සද්ධාහන විදිහ. දැන් මට සද්ධාහන විදිහ නම් මම කොහේ ඉඳලා අර ටික වෙනම තියෙනව නේද? දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙන කාරණාවේදී කනයි සද්දයයි විඥානයයි කියන කාරණාව දෙනකොට මට වෙන්නේ කන්න මම පැත්තක ඉඳලා තමයි අර ටික වෙන්නේ නේ. එහෙම නැහැනේ. මම වෙන විදිහ. ආයි මම කොහොමද නැහැ. මේ මම වෙන විදිහ. දැන් අපට ඔක හම්බ වෙන්නේ අපි සද්ධාහනකොට මම වෙන විදිහද මට වෙන විදිහද? මට වෙන විදිහ. ඉතින් මේ දෙක තනිකර පරස්පරයි. ඇයි අපි හොයන්නේ කනයි සද්ද විඥානයයි?
මට ඒක කොහොමද? ඉතින් බුදුරණවහන්සේ පිළිදෙලි කරේ මම වෙන විදිය අපි වෙන්නේ මට වෙන විදිය. මේක සම්පූර්ණ සත්‍ය නෑ. මම වෙන විදිහට නෙමෙයි අතන බුදුරණවහන්සේ කියලා දෙන්නේ. බුදුරණවහන්සේ කියන මම වෙන විදිය නෙමෙයි. අපි අපට ඇහෙන්න අපි මම ඉන්නවනේ අපට. එතකොට අපට යම් සේයා මාත්‍රයකින් අපට ඇහෙන්න තියෙන්නේ ඒකේ තියෙන යම් සත්‍යයක් හරි ගත්තට පස්සේ මම වෙන විදිය කියන එක. එතන මම කිව්වේ. අත බුදුරණවහන්සේ හිමත් නෙමෙයි කියලා දෙන්නේ. ධර්මයක්. එච්චරයි. බුදුරණවහන්සේ කියන ධර්මයක් සත්‍යයක්. දැන් අපි සත්‍යයක් කිව්වත් වැඩක් නැහැ. අපට සත්‍යයක් කියන්න බෑ. මොකද හේතුව දැන් අපි මට වෙලානේ තියෙන්නේ. මටම ඒ නිසා ඒතනදී බලන්න අපි කොච්චර දේශනාවේ තියෙන කාරණා වැරදිද කරනවද කියලා. දැන් අපි කොහොමද කණයි සද්දය විඥාන එකතු වීමෙන් සද්ද වෙනවා කියන මේ නිර්ණායකය දාගන්නේ. අරක අඩුම තරමේ මම ඉද්දි අඩුම අරක හරියට ඇහුවා. වෙන්න බෑ. අන්න එයාට යෝනිසු මනසිකාර උපදින්නේ. ඒකේ යෝනිසු මනසිකාර උපදින්නේ. එයාට ප්‍රශ්නයක් නේද? දැන් අපේ ප්‍රශ්නයක් නම් යෝගයකට කන සද්ද ගලපනවා. මටම කරපොන. අරයට ප්‍රශ්නයක්. එයා හරියට විකසුප්පට ඉඳවනවා. දැන් විකසුප්පට අවබෝධ නෙමෙයි. විකසුප්පට දැන් අවබෝධ නෙමෙයි. එයාට හරියට විකසුප්පට ඉඳ වෙච්ච නිසා එයා ඉන්නවනේ මම නෑ නෙමෙයි. මම ඉන්නවනේ. එතකොට එයාට කියනවා මම වෙන විදිය කියලා. මම වෙන විදිය. ධර්මයක් මම වෙන විදිය. හැබැයි අවබෝධ නැහැ. දැන් එයාට ප්‍රශ්නයක් තියෙනවා ඒක විශ්ල ගලපන්න. දැන් අපි ගලපනකොට මට වෙන විදිය. එතනදී දැන් මේ අවබෝධ නෙමෙයි. හරියට මේක ඉගෙන ගත්තා. ඉද්දි කෙනෙක්. සක්කායදිට්ඨියදී මම ඉද්දි. හරියට ඉගෙන ගත්තා. දැන් එයාට තියෙන හිතන දෙයක්. දැන් අපට එහෙම නෙමෙයි. කණයි සද්ද විඥාන එකතුල සද්ද හැරකොට අපි පැත්තක ඉන්නවනේ. අපි පැත්තක ඉඳලා නෙමෙයි මගේ කන සද්ද හැදෙන්නේ මේ විඥාන ක්‍රියාත්මක වෙලා. සද්ද මේ එක යන්නේ. ඉතින් අපි මේ ධර්ම මාර්ගයක් ගලපන්න පුළුවන්. ගලපන්න බෑ. දැන් විඥානය ගැන විග්‍රහ කරන්නේ දැන් අපි ගත්ත දෙකක් අපි ගත්ත පංච උපාදානස්කන්ධ ගැන අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර කියන පොඩේ දුර්ලංඝ ගොරෝසුම් කියලා 11 ආකාරය කියන්නේ ඒ ටික කියලා ඒ විඥානය දැන ගැනීම කියලා එක උපාදානිය. එතන දැන් අපි ආයෙත් දිට්ඨිය සුප්පට විද්‍යාවක බලුවොත් මට වෙන විදිහට මම වෙන විදිහට. අපි ගලපන්නේ මට නෑ. නෑ මම කියන්නේ ඒක කියන්නේ මම වෙන. දැන් අපිට මොනවද දැන් මෙයා කිව්වේ අතතර කිව්ව රෝගය දැනගත්තා කියලා. ඒක මටද මමද උනේ? දැනගත්තේ මටද මමද දැනගත්තේ? මට නේද දැනගන්නේ. ඉතින් අරක නෙමෙයි. බුද්ධ වචනේ නෙමෙයි. නේ? මම පැත්තකින් ඉන්නවා. දැන් බුද්ධ වචනේ තුල ඒ කාරණාව නැහැ. අටුම දිට්ඨිය සුප්පටි විද්‍යාව. අර කාරණාව නැහැ. එතන ඒ කියන්නේ මම ඉද්දිවේ. දැන් එතනදී ඒ කාරණාව දකිනකොට ඥානයක් කියන්නේ. දැන් අපට ඥානයක් ඉන්නේ නෑනේ. ධර්මපරියායක් ඇහෙද්දී අපි ඉන්නවනේ. අවබෝධ කරගෙන නේද? එතකොට අපට අදුම තේරෙන්නේ මම දැක්කේ මේකත් අවිද්‍යාවත් එක්ක තමයි මේ තේරුම් ගන්නේ. නමුත් හිතන්න පෙරදෙනවනේ. අන්න යමු වෙන්න එකක් තියෙන්නේ. අරක හිතන්න දෙයක් තියෙනවා කියන කාරණාවට එන්න ඉඩක් කියාට යමු වෙනවා. නැත්තම් එන්න ඉඩක්වත් නැහැ. දැන් ඔයාලට කොතනක හරි හිතන්න පුළුවන් දැන ගැනීම, විඳීම, හඳුනා ගැනීම අපට ගෝචර වෙන එක. බුදුරණන් ධර්මෙත් ගලපලා බලන්න. බෑ. කොහොමද ගලපලා දෙන්න බෑ. විඳීමක්, හඳුනා ගැනීමක්, දැන ගැනීමක් කියලා මොකක් හරි අපට තේරණයක් අපි ගලපලා තේරුම් ගන්න යන්නේ. අරක සමුදෝ විදුකට මායින් කරලා නැහැ බුද්ධ වචනේ. අපි හැම වෙලේම රැවටිලා ගලපීලා කරා. රැවටලා ගලපීලා කරා. මම ඔය ඒකනේ හැම වෙලේම බුද්ධ වචනේ එහෙම පැත්තකින් තියාගන්න. මම ඔක් කියන්නේ නැද්ද? ඒක පැත්තකින් තියාගන්න. එච්චරයි. දැන් අපි ඒක පැත්තකින් තියලා තමයි දැනීම හඳුනා ගැනීම කියලා ස්වරූපය කියනවා ඒවත් එක්ක දෙන්න. ඒවත් එක්ක. ආයෙ ගන්නවා. ඒතර කල්යනා මිත්‍රයා මේ හිතන්න යම් පරාසයක් දෙනවා නම් ඒ පරාස හිතන්නේ නැතුව අරවත් එක්ක ගලපන්න හදන එකම වැරද්ද වෙන්නේ නේද? ඒකත් එක්ක ගලපන්න හදන එක. ඒතර තමන්ගේ අර යෙදෙන සත්‍ය ස්වභාවය කියන කාරණාවක් ඒක නැතුව කොහෙවත් තියෙන එකක් කරන්නේ නැහැ දඟලනවා දුවන. හරියටම දේශනාවක් ඉගෙන ගත්තොත් සාමුක්ඛංශික දේශනාව කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ. අපිට හිතන්න පරාස ගොඩාක් තියෙනවා. හරියට සාමුක්ඛංශික දේශනාවක් ඉගෙන ගත්තා. අපි ඉගෙනගෙන ගලපනවත් එක්ක. කොච්චර මුලාවක්. අපි ඉගෙනගෙන මෙතෙන්ද ගලපනවා.
එතකොට මේ හිතිල්ල ඕනේ නැහැ. මම අර කිව්ව සත්‍යවාදී හිතන්න ඕනේ ඒව ඕනේ. අත හිතන්න එක තියෙනවා. දැන් අපි හිතන ගලපන්න දෙන්නේ. ඇයි ගලපන්නේ? මෙතන හිතින් නැති නිසා. ඒකයි මම කියන්නේ මෙතන හිතන්න කියලා. මෙතන හිතීම තියෙනවා නම් අතන හිතන්න දෙයක් විතරයි තියෙන්නේ ගලපන්න දෙයක්. අන්න එතකොට තමයි මේක අයින්ලා ඉතින් නැමෙල ධර්මයේ අනුව ධම්ම නිඥාන කන්ද කියන්නේ මේකට. අනුලෝම කන්ද කියන්නේ මේකට. යාට හිතන්න දෙයක් විතරයි. දැන් මම අර මම ගැන හිතනවා කියලා. ඒ වගේ හිතුවනම් එයාට අර සූත්‍රයක් ඇහුනට පස්සේ අර වගේම හිතන එකක් විතරයි තියෙන්නේ. එතනින් එහා දෙයක් නැහැ. අපි නම් ඒක හඳුනා ගැනීම බේන් හඳුනාගත්තා. බේන් දැනගත්තා. බේන් හින්දා ගලපනවා. අපි දැන් මොන්න මං හඳුනාගත්තා. ඒක අනිත්‍යයි. දැන් මං හඳුනාගත්තා නම් මට හඳුනා ගැනීමක් ඇති වුණාද මට හඳුනා ගැනීමක් ඇති වුණාද නැත්නම් හඳුනා ගැනීමම මම වෙලා අපිට මට හඳුනා ගැනීමක් ඇති වුණා මම පැත්තක ඉඳලා හඳුනගත්තා දැන් ඔයා චෛත්‍ය හඳුනාගත්තට පස්සේ ඔයා කියන පැත්ත ගන්නේ ඉතින් ඔයාට හඳුනා ගැනීම තමයි මමම නම් හඳුනා ගැනීම කියන්නේ මමම නම් දැන් අපිට හම්බෙන්න පුළුවන් වෙයිද මෙන්න මේක හඳුනා ගැනීම හම්බෙන්න බෑ පුළුවන් නේද? ඇයි අපිට මම වෙනම පැත්තක කියලා හිතුවත් නේද? හිතේ තමයි කියන්නේ. ඒ කියන්න පුළුවන් මේ හඳුනගන්න. ඔන්න ඔය අවුල. ඒ කියන්නේ අරකින් ගත්ත වැරදි කරුණු වැරදි විදිහට ගත්ත ප්‍රශ්නේ තියෙන්නේ. ගලපන. ගලපුවේ නැත්නම් හිතන්න જાති පුදුම විදිහට මම මේ ළඟදී දයස්මහත්වත් එක්ක කතා කරපු කාරණාවකදී මම මොන කාරණාවක් කිව්වා ඒක මම සාකච්ඡාවක් දන්නේ ශේකයට තියෙන්නේ හැම ප්‍රශ්නයක් නම් දැනුම තියෙනවනේ දැනුමින් උත්තරයක් දෙනවා ශේකයට තියෙන්නේ පටවෙ ගැන ශේකයට තියෙන්නේ කියන්නේ මම අහන්නේ ශේක කෙනෙක් ඉන්නවා මම ඒක අහන්නේ මම අහන ප්‍රශ්න දෙන්න ඉස්සර ඇහුවද මේ නෑ ඒ ප්‍රශ්නේ ඒ කියන්නේ මම අහන ප්‍රශ්නේ දෙන්න ශේකේ ඉන්නවා ඉන්න කෙනාට මටවිය පේනකොට එයාට තියෙන්නේ මඤ්ඤණාවක්ද මමඤ්ඤී බවක්ද නමඤ්ඤී බවක්ද අහවදේවනේ එවෙනද මඤ්ඤණා හරිද සේකේ මමඤ්ඤී එනේ මම සේකේ දැන් ඉන්න කෙනෙක් ඉන්නවද ඈ ඉන්න සේකේ කියන සමහරවි නෑ ඉන්න සේකේ ඉන්නවද ඒකට උත්තර දෙන්න. ඉන්නද සේකේ ඉන්නවද? සේකිය කියන සමහරවි ප්‍රතිපදාවක් කියන්නේ. ඈ? ඒ කියන්නේ සේකත්වය කියලා කියන්නේ නෑ අතන මූල පරියාය සූත්‍රය කතා කරන්නේ. ප්‍රාර්ථනාව එතන ඉන්න කෙනෙක්ම කතා කරන්නේ. මූල පරියාය සූත්‍රය. ඒ කියන්නේ නිවන අපේක්ෂාවෙන් ඉන්න. එහෙම තියෙන්නේ. හා. සේක නිවන අපේක්ෂාවෙන් ඉන්න සේක කෙනෙක් කතා කරන්නේ. මූල පරියාය සූත්‍රය. දැන් එතන කියන්නේ මාමඤ්ඤී කියලා. එතන මාමඤ්ඤී කියන්නේ. අටේ තියෙන බවක්. නිවන අපේක්ෂාවෙන් ඉන්න සේක සේක කෙනෙක් කියලා කියන්නේ. නිවන අපේක්ෂාවෙන් ඉන්න සේක කෙනෙක් කිව්වහම සාමාන්‍ය මාංශ නිවන අපේක්ෂාවෙන් ඉන්න කෙනෙකුට එයා දැන් එයා අර කල්පනා කරන රටාවක් එක්ක සම්බන්ධ ඉතින් කතා කරන්නේ නෑ අවබෝධයේ ස්වභාවයක් එක්ක නෑ එතන කතා කරන්නේ ඉන්න සේකේ තමයි වෙන කෙනෙක් මම අහ ප්‍රශ්නේ උත්තරේ හරි තමයි. හැබැයි ඉතින් හරි උත්තරේ මම අනිත් පැත්තට ප්‍රශ්න කරනවා ඒකට. උත්තරේ හරි වුණාට එතකොට මම කියපු කාරණාවයි හරි බුදු දේශනාවයි අතර පරස්පර බවක් කියනවා. දැන් ඉන්න ඒකට පහල දෙන්න මොකද? දැන් මම දැන් හරි මෑණියෝ කිව්වනේ මම ගොඩක් හරි කියලා. ඒක කරලා තියෙන මඤ්ඤණාවක් තමයි. බුදු දේශනාවේදී මම කියලා. මම නිකන් හරි දැන් ඒ දෙක පරස්පරයි. මම කියපු එක බුදු දේශනාව. බුද්ධ දේශනාවේ සීක කෙනෙක් කියලා කියනකොට සාමාන්‍යස ප්‍රතිපදාවක් එක්ක කතා කරනවා. නෑ සීකේ ඉන්න කෙනෙක්. ඉන්න කෙනෙක් වුණාට එයාගේ සත්‍යං විරෝධ ප්‍රතිපදාවක් එක්ක නෑ ඉන්න කෙනෙක්මයි. සාමාන්‍ය ඉන්න සෝතාපන්නෙක්මයි. වෙන කවුරුත් නෙමෙයි. සෝතාපන්න සකදාගාම අනාගාමී කියන ඔය කට්ටියමයි.
ඒකනේ කියන්නේ නිවන අපේක්ෂාවෙන් ඉන්න කියලා කියන්නේ ඒ ඉන්න අයමයි. ඉතින් පුතඥ ආයා මාර්ගගෙන පුතඥ ඉන්නයි නෙමෙයිද? ඉතින් මේ පරියාතන වෙනස්නේ. අරක ඉන්නගෙන නෙමෙයිලු. ශේක කෙනා පුතඥය ඉන්නගෙනලු. ඉතින් මේ එහෙම බුදුරණස් කියලා නෑ තුන් විදිහකට. ඔය තුනේම කියලා තියෙන එකම විදිහකට නෙමෙයිද? ශේක කෙනා ගැනයි පුතඥය ගැනයි රහතන් වහන්සේ ගැන එක විදිහ නෙවෙයි කියලා තියෙන්නේ. ඒකකොට අරකට ශේක අතකන පුතඥය ඉන්නගෙන එක හැබැයි ශේක කෙනා මාර්ගය කියන්නේ දැන් ඉතින් තුන්දෙනාම කියන්නේ එකම තුන් විදිහකට කියන්නේ. පුතඥයයි ශේකයයි රහතන් වහන්සේ එකම විදිහට කියන්නේ. මෙතන දැන් අපි අර මේ මෙහෙම සීක කෙනෙක් කියලා පනවගෙන කතා කරන හින්දාද නෑ පනවලාමයි කියන්නේ. දේශනාවේ පනවලාමයි කියන්නේ. පනවලාමයි කියන්නේ. විචක්ෂණය කරන්නේ. ඒක හරි. මොන ඕ හිතන්න තියෙන්නේ උවා. එන්න තව ඒක අනිත් පැත්ත මම අහන්නම් අනිත් පුතඥයන් තියෙන වඤ්ඤාවක්ද? පුතඥයන් වඤ්ඤාව නෑ. කියන්නේ මම කියන හදනවා වගේ පුතඥයන් මඤ්ඤාවක් නැහැ. මම ඉන්නේ පුතඥයන්ට මඤ්ඤාවක් කියනවා. නෑ පුතඥයන් මේ මොහෙම මොහේ එයාට මොනවද මඤ්ඤාවක් ඔය පුතඥයන්ට. මඤ්ඤාවක් තියෙන සීකයට. අයි මඤ්ඤාවක් සීකේ වයින් කොහොමද? මඤ්ඤි නෑ කියන එකත් එක්කනේ. ඉතින් පුතඥයන් ඒකත් දැන් හරි. දැන් මේ බුදු දේශනාවේ මම කියපු එක අතර වෙනස තේරුම් ගන්නවා. දැන් මොනවාක පුතඥයන් මඤ්ඤාවක් නෑ. සීකේ මඤ්ඤාවක් තියෙන්නේ. රහතන් වහන්සේත් මඤ්ඤාවක් තියෙනවා. අන්න හරි. ඒ කියන්නේ ඒ කාරණාව කියන්නේ ඉන්න පුතඥයා වෙන එක නෙමෙයි. ධර්මයක් ගැන පුතඥයා ගැන කියන්නේ. පුතඥයෝ ඉන්නවා ඒ අයට මඤ්ඤණා කියන්නේ. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. පුතඥයෝ ඉන්නවා ඒ අයට මඤ්ඤණා කියන්නේ. පුතඥයට මඤ්ඤණාවක් කියලා එකක් නැහැ. දැන් අපි මේ වගේ දෙයක්. දැන් ඔන්න මම මේ කියන මේක තාත්තා. මේ මෑණියෝ. දැන් මම කියන්නේ පැත්තක ඉඳලා. දැන් තාත්තට අහුවොත් එහෙම තාත්තා කියනවද? නෑ. තාත්තා මම තාත්තා. තාත්තා කියනවද නේ? තාත්තගේ මං තිරගත්ත කියලා. එච්චරයි. තාත්තා කියනවද? මම කියන්නේ තාත්තා කියලා. මම කියන්නේ තාත්තා. තාත්තා තිරගත්ත කියලා ඉන්නේ. තාත්තෙක් නෑ. එතකොට බුදුරණන් වහන්සේ කියන්නේ අර මොකද්ද කියන්නේ? පුතඥයාට මඤ්ඤණාව. ශේකයාට මාමඤ්ඤී බව. රහතන් වහන්සේට නමඤ්ඤී. බුදුරණන් වහන්සේ කියන්නේ ඉන්න අයටමයි කියන්නේ. නැති අයට නෙවෙයි ඉන්න අයටමයි කියන්නේ. එහෙමයි. ඉන්න අයටම කියන බුදුරණන් වහන්සේ අන්න පුතඥයාට තියෙන මඤ්ඤණාව, ශේකයාට තියෙන මාමඤ්ඤණාව, රහතන් වහන්සේට තියෙන නමඤ්ඤී. එයාලගේ ස්වභාවයෙන් නැත්නම් දැන් එයාලගේ මම තාත්තා කියලා බලනවා. තාත්තට ඉන්නවද? නෑ තාත්තට දිලකටත් නෙන්නේ. අන්නේ වගේ පුතඥයාට මඤ්ඤණාවක් නැහැ. පුතඥයා මොකද තියෙන්නේ? එයාට තියෙන්නේ මේ ඇත්තක් තියෙනවා ඇත්තට. මඤ්ඤණාවක් කියන්නේ ඇත්තක් තියෙනවා. හේතු කෙනාට මඤ්ඤණාවක් තියෙනවා. ඇයි? නමඤ්ඤී කියලා එකක් එයාට තියෙනවනේ. දැන් එයා ජීවත් වෙන්නේ මොකෙකද? මඤ්ඤණාව එක ජීවත් වෙන්නේ. හැබැයි නමඤ්ඤී ඥානය දැන් මේ විධානයක් නේද? පිටින් කියන්න පුළුවන්. අන්න හරියට මමඤ්ඤී කෙනෙක්. ඇයි දැන් එයාට මඤ්ඤණාවක් තියෙනවා කියලා ඥානයක් තියෙනවා. රහතන් වහන්සේ ඉන්න රහතන් වහන්සේ නමන්නේ ඒ කාරණාව කතා වෙන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේ ඉද්දි මඤ්ඤණා ආදම සිද්ධ මඤ්ඤණාව. ඒ රහතන් වහන්සේ කාර්යපුත්‍ර සානාසිට අනාථ පින්ඩික මඤ්ඤණාවක් නෙමෙයිද? අනාථ පින්ඩික ඉන්නවනේ. ඉතින් එතකොට මොකද්ද ඒ ඉන්න අනාථ පින්ඩික? රහතන් වහන්සේ ඉන්න අනාථ පින්ඩික මොකද්ද? මඤ්ඤණාව. හැබැයි ඒක කතා කරන එක පොඩ්ඩක් අසාධාරණයි. මොකද හේතුව ඒකට දෙන්න අමාරුයි ටිකක්. නමුත් අපි අර අපේ මට්ටමින් මම කියන්නේ අපි ලෝකෙ මට්ටමින් අපේ රහතන් වහන්සේලා ඉන්නවනේ. අපේ ලෝකෙ මට්ටමින් රහතන් වහන්සේලා ඉන්නවනේ. ඒ නිසා කියන්න පුළුවන්. හැබැයි සීක ඥානය ඒක කතා කරනකොට ඒ කතා කරන්න බෑ. මොකද එයාට රහතන් වහන්සේ ඉන්නවා කියන එකක් නැහැ. ඔන්න ඔකයි සූත්‍රය තියෙන්නේ. අපි මොකද කරන්නේ? ඔය මඤ්ඤණා කරන්න එපා. මඤ්ඤණා කරන්න එපා. ඔක මඤ්ඤණාවන්නේ. ඔව්.
ඔක මඤ්ඤණා කරන්න එපා. ඔක මඤ්ඤණා කරන්න. ඒ කියන්නේ මේ මඤ්ඤණා කියන්නේ දන්නවා. දන්න ස්වාමීන් වහන්සේ නොදන්නේ ඔක. අයියෝ කොච්චර හොඳද කියලා ඉතින් අහනවා. අර දකින්න ලොකු මුලාවකින් අති මුලාවකින් අපි මේ ධර්ම කරුණු ගන්නේ අපි ඒ ගනුදෙනුවකට කෙලා ඒත් මම ආයේද ඒ කියන්නේ මේ දැන් ක්‍රිකට් ගහනවා ෆුට්බෝල් ගහනවා වගේ මේ චෙස් හදිනකොට හරි සාන්තයි දාන්තයි තීන්ද කෝඩු වගේ හරි ෂෝක්කට අදිනකොට කිසි වෙහෙසක් නැහැ ඇඟක් මොකක්වත් නැහැ ක්‍රීඩාවක්ද නැද්ද ක්‍රීඩා පොඩි මහන්සියක්වත් නැහැ අර වාද විවාද කරගන්න අයට වගේ නෙමෙයි අර හිමින් සීරුව අපි ක්‍රීඩාවක් කරනකොට අපිට ඇඟට මහන්සියක් නැහැ ෂෝක් එකේ ක්‍රීඩාවක් කරනවා ධර්මය අරගෙන එච්චරයි කරන්නේ විනෝදේ. ඒ කියන්නේ අපි ආස්වාදයක් ලබන්නේ නැද්ද? හොඳට හිතලා බලන්න. ආස්වාදයක් ලබන්නේ ක්‍රීඩාව වගේ දෙයක් මොකක්ද? ආස්වාදයක්. අපි ආස්වාදෙක ඉන්නවා. මොකෙන්ද ආස්වාදයක් ලබන්නේ? මොනව අරගෙනද? ධර්මය. ධර්මයේ තියෙන්නේ මොකද? ඒතරේ. අපි මොකද්ද කරන්නේ? ආස්වාදයක් ලබනවා. ඒක තේරුම් ගත්තා නේද? අපි මම එක දැන් ඔය සූත්‍රේ කෝප අපි දැන් මූලපරය සූත්‍රය දැන් ආයි බලන්නේ නැහැ ඔක්කොම බලලා තේරලා තියෙන සූත්‍රේ. මේ මූලපරය සූත්‍රේ. ඒක සූත්‍රයක් අතේ කියලා හරියන්නේ දෙක මොන්නේ? චක්කවත් නෑ. හැම එකකම අපි කරන්නේ තනි කරම මේ කියන්නේ සත්‍යවාදී නැහැ කියන්නේ ඒක. මම හැම වෙලෙම කියන කාරණාව ඒකනේ. අරව නෙමෙයි අපිට දැන් තියෙන ප්‍රශ්නේ. මම ඔය සත්‍යවාදී වෙන්න කියලා මම එක જાති කියන්නේ ඒ දන්නවද? කියන්නේ ඒකින් හරි හිතයිනේ පොඩ්ඩක්. නමුත් ඒක අල්ල ගන්නවා කනවා කියන්නේ මොකද්ද? අරකද මේකද කියලා දැන් ඒක අල්ල ගන්නවා වෙන වැඩකට හපනවා. මම ඒක පෙන්වන්නේ පොඩ්ඩක් හිතන්න. දැන් මම අර පොතක් ලියන්නේ හිතන්න. දැන් ඒකනොත් අය අල්ලගන්නේ මම කවදා මොනවද? ඒකනොත් මොකක්ද අල්ලගන්නේ? ඒකම කරනවා. ඔව්. ඒක තමයි මේ වචන ටිකම හිතේ. ඒ ඔය ටිකම හිතා ඉන්නවා. අවංක ප්‍රශ්නේ නැහැ. එතන වෙන්න තියෙන්නේ ඒකම තමයි කියලා සම්මත එතන අල්ලගන්න. අර මොන කියන කතාවට ඉඩක් නැහැ නේද? ඇයි ජීවත් වෙන්නේ? ජීවත් වෙනවා. මේ අපට අවංක ප්‍රශ්න තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ අපි උඩරිම හිතීමක් ගොඩනගන්න. ඒක නිසා හොඳට හිතන්න ඕනේ. දැන් අර මම කියාගෙන ආවේ ඒක ඉතින් පොතෙන් බැලුවා නම් හරි. ලිව්වටවත්. හිතාගෙන කියලා අර විදිහට එන්නේ මගේ දේ කියලා. ඒ කියන්නේ ඒ විදිහට හිතෙන්නට ඕනේ. හිතාගෙන යන්නට ඕනේ. හිතාගෙන යනකොට දැන් මගේ දේ දැන් හිතන්න තියෙන්නේ. දැන් ඒක හිතාගෙන යනවා මම කියන කාරණාවක ප්‍රශ්න කර කර හිත දැන් ඒතර වෙන කෙනෙක් කියන කාරණාවක හිතා යනවා. දැන් මේක හිතා යනකොට ඒ කාරණාව ඊදිලා නැහැ. ස්වરૂපේ විඳින්න. දැන් නැති වුණාද ඒක? දැන් මම ස්වરૂපයක් දැන් මොන શબ્දයක් යනකොට ස්වરૂපයක් ප්‍රකට වෙනවා. දැන් මම ඕක අහන්නේ. දැන් ඕක අහගෙන යනකොට කොහොම කිසිම විදියකින් ওই කාරණාව දැන් මම හිතමු යම් ක්‍රමයකට අහනවා කියලා. දැන් ඒක කොයි හරි ක්‍රමයකට හම්බ වෙනවා. මේකයි මේ ස්වરૂපය කියන්නේ කියලා. අදහසක් නෑ. අදහසක් එන්නේ නැහැනේ. හැබැයි අර හිතීමත් එක්ක යන්නට ඕනේ. ඒකට අදහසක් එන්නේ නැතුනම ඒක නැති වුණාද කියන්නේ? ඒක තිබ්බද? නෑ. එහෙමවත් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ අර හිතීමනේ තිබ්බද? එච්චරයි. දැන් මම නැති වුණාද? මං හිටියද? කොහොමම ප්‍රශ්නේ ඉන්නේ නැහැ එතනදී. අන්න අර මේ හිතීම තිබ්බ දනදී ගේනවා හරියටම ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ එන්නට ඕනේ. මගේ දේත් එක්ක නතර වෙන්නේ අවසානයේදී. මගේ මට ආත්මවාදීව. ඔන්න ඔය කාරණාව එක ප්‍රශ්න කරගෙන යනකොට ප්‍රශ්න කරනවා එයාගේ හිතීමත් එක්ක. ඉන්න තැනත් එක්ක. ඒකත් එක්ක ප්‍රශ්න කරන්නේ යනකොට මේ හිතීමේ ගතියයි මේ ප්‍රශ්න කරන ගතියයි දෙකම එක කරනකොට මේ කාරණාව එදෙන්නේ නැහැ. මෙතන හම්බෙච්ච කාරණාවක් දෙන්නේ හිතීම ගතිය විතරයි තියෙන්නේ. මම නැති වුණාද? මම හිතියද? ස්වરૂපය නැති වුණාද? ස්වરૂපය තිබ්බද? ඔය කතා එකක්වත් දෙන්නේ නැහැ. ඥානය කියන්නේ යන්නේ. මම කියන කාරණාව කතාව මම නැති වුණා නෙමෙයි. ඇති වෙනවා මේක ඉන්නකනේ. දැන් මම නැහැ කියන්නේ අපි දැන් හැම එකක්ම බලලා මෙතන මම කියලා එකක් නැහැ. ඇයි මම නැහැ කියන්නේ? එතිල්ලකින් නෑ. ආයෙ කියන්නේ. මම හිතියනේ කොහේ? ඒ නිසා නෙමෙයි නෑ කියන්නේ.
දැන් මම කියන කාරණාවක් හිතපු නිසා දැන් මම ඔන්න අර පොතේ මම ප්‍රශ්න කළා පෙන්නනවා. නෑ කියන්න බෑනේ ඉතින් නෑ කියන්න මම කින්දෙපේ. දැන් මෙතන මම නෑ කියලා කියන්නේ මම කින්න ඕනේ නැද්ද? ඉන්නවා. නැත්නම් නෑ කියන්න පුළුවන්ද? මම නෑ කියන්න මම කින්නට ඕන. එහෙනම් නෑ කියන්න බෑ. එහෙනම් කවුද එනවා? නෑ කියනවා කවුද? ඔව් නෑ කිව්වත් එන්නේ හරි සත්‍යවාදී බවක් අපේ තුළ ඉස්මතු වෙනවා නා. මම කියලා මෙතන දෙයක් නැත්තම් නෑ කියන්නේ අපට මම කියන කාරණාවක් ඉස්මතු වුණා. එහෙමයි. ඇයිද? දැන් අපිට මම කියලා කතා කරන්නේ. අපිට නෑ කියන්න කතා කරන්න ඉඩක් ආවනේ. නැති උනේ නෑ කියන පැත්තට තියෙන්නේ සාපේක්ෂව මොකක් කරන්නේ නැත්තේ? මොකක් කරන්නේ නැත්තේ? ඒ කවුද මොකා මම? අය කවුද? එහෙම නෙමෙයිද? එහෙමයි. එහෙනම් ආයෙ මං කවුද කියලා හොයන්න යන්නේ. අපි නෑ කියලා ගත්තත් ආයෙ මං කවුද හොයන්න යන්නේ. කොහෙන් ගත්තත් අපි අහුවෙනවා. අපි සත්‍යවාදී නේ. සත්‍යවාදීද කියලා බලමු ප්‍රශ්නයක් අහන්න තව. එහෙමයි. දැන් මං කියන දේ ඇහෙනවනේ. ඔයාලට සිදුුනේ මොකද? ඔයාලට දැන් මේකෙදි මං කතා කරන එක ඇහෙනකොට දැන් මං කතා කරන එක පේනකොට ඔයාලා තුලින් ඔයාලට උනේ මොකක්ද? ඔයාලට මාව ප්‍රකට වීම, ඒ කියන්නේ මාව හම්බ වීම කියන එක ඔයාලා තුලින් කොහොමද ඔයාලට සිද්ධ වුනේ? දැන් ඔයාලට සිදු වෙන්නේ නෑ මම ස්වාමීන් වහන්සේ කියන එක නෙමෙයි. ඔයාලගේ සිදුවීම මම අහන්නේ. දැන් පංච උපාස්කන්ධ කියන එක ඉගෙන ගන්න. ඇසීම. හරි. ඇසීම කියන එකත් අපි කියන්නේ දැන් ඒකට අපට නිගමනයක් කියන්නේ ඇසීම කියන කාරණාව සිද්ධ වුණා හරි. හැබැයි අපේ සිදුවීමේ ක්‍රියාකාරීත්වය නිගමනයක් දෙන්න බෑනේ ඒකට. එහෙනම් ඇසුනත් දන්නවා. ඒ කියන්නේ අපට අපි මම හරිය සත්‍යවාදීවම මම කතා කරනකොට ඔයාලට මොකක්ද කියන්නේ ඔයාලට තේරෙන දෙයක් වෙන්නත් බෑ. ඔයාලට තේරිච්ච ඇත්ත. ඔයාලට තේරිච්ච ඇත්ත මම කතා කරනකොට ඇහෙනකොට ඔයාලට අපි තේරෙන්න ඕනේ. ඔන්න ඇහුණා. එහෙම තේරුණා. නාම කාරණා කියනවා කියලා අදහසක් ආවා. ඒක අවධානය යොමු කරගෙන ඉන්න. එහෙම. ඔව් දැන් ඕක තව ටිකක් සියුම් ඒ කියන්නේ දැන් ඒ කොතනත් ඔය බාහිර විග්‍රහයන් ඔය කරේ. එහෙමයි. දැන් කියන්න හදන ටික එකක් හොඳයි. නමුත් ඔය ඔක්කොම බාහිර විග්‍රහය. අපි තුලින් අපට සැබෑවටම කියන්නේ දැන් මට සිදුවෙච්ච විදිය. දැන් මේ ඇහුණ එකත් එක්ක. දැන් ඇහුණා කියලා නෙමෙයි නේද හම්බුනේ. ඒක අපි හිතන්නවනේ ඇහුණා කියන්නේ. නේ? මොකද සිද්ධ වෙන්නේ? හඳුනාගත්ත කියලාද? දැනගත්ත කියලාද? සද්දයක් කියන එකත් ටිකක් අපට අර මේ ඒක පොඩ්ඩක් හිතුවනේ. ඒක හිතුවනේ සද්දයක් කියන එක. ස්වරූපයක් ප්‍රකට නැහැ. ඔයාලගේ සිදු වෙන කාරණා හොඳට කියලා බලන්න. හිතන්න නැතුව වෙන පැත්ත ගන්න නැතුව ස්වරූපයක් ප්‍රකට වුණා නෙමෙයි. එහෙම තමයි. ස්වරූපයක්. ඒ කියන්නේ දැන් ඇහුණා කියන එකක් හිතුවා. දැන් ඔයාලා ඉන්නවනේ දැන් මාත් එක්ක ඉන්නවා දැන් කතා කරගෙන අහගෙන. දැන් මේ ඉන්න කාරණාවේදී මම ගැන විග්‍රහ කරන්න යනවා කියන එකත් නෙමෙයි, ශබ්ද ගැන විග්‍රහ කරන්න යනවා කියන එකත් නෙමෙයි. ස්වරූපයක් හම්බෙලා නෙමෙයි. මොනවා හරි ස්වරූපයක් හම්බෙලා නෙමෙයි. දන්නේ ඒක හරි. මම දන්නේ නැහැ. මම කියන්නේ අපට අවම මට්ටමේ කියදී. දන්නේ නැහැ. අවම මට්ටමේ ඒ කියන්නේ දැන් දන්නේ නැහැ. හැබැයි මට කියලා දෙන්න පුළුවන් අවම මට්ටමට. ඒ කියන්නේ මම කියලා දෙනකොට ඔයාලට අවංකවම තේරෙන්නේ. ඔයාලගේ ස්වභාවය. මම කියලා දෙනකොට කියන්නේ මම කියලා දෙනකොට ඔයාලට අවංකවම තේරෙන විදිය. හැබැයි තේරෙන විදියක් වෙනවා. දැන් ඇහුණා කියන කාරණාව පොඩ්ඩක් හිතන්න යන්න. මේක සම්පූර්ණයෙන්ම නෙමෙයි මම කියන්නේ මූලික මට්ටම. ඊළඟට දැනුණා කියන කාරණාව පොඩ්ඩක් හිතන්න යන්න වෙනවා. දැනුණා කියන කාරණාව කියනකොට අපි දැනුණා කියලා හඳුනාගත්තා කියලා ටිකක් අර හිතන්න යන්න ඉඩක් තියෙනවා. හැබැයි මොකක් හරි එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ ස්වરૂපයක් කියන්නේ බලන්න. කියන්නේ ස්වરૂපය කියන කාරණාවක්
දැන් ස්වરૂපය කියලා මොනවදෝ නම් කරන්නේ නෙමෙයි. මොනවදෝ නම් කරලා මේකට හැඩයක් දුන්නා කියන එක නෙමෙයි. අපි දැන් ඔන්න අපි බලමු හිතනවා. ඒක ගන්න හිතනවා. හිතනකොට හිතීම කියන කාරණාවේ අපට මොකද්ද ප්‍රකට වෙන්නේ? මොනවාරි හිතනවා අපි. මොනවාරි හිතනවා. අපි හිතමු කුරුවන් මිනිසයි ගැන හිතනවා. ඒ ස්වરૂපය නේද ප්‍රකට වෙන්නේ. ඊළඟට අපිට ඔන්න කයඩ දැනෙනවා. දැන් අපිට මට දාඩි දාලා දැනෙනවා. දැන් මොකද්ද ප්‍රකට වෙන්නේ? ඒ ස්වરૂපය. දැන් මම මේ දාඩිය කියන එක නැතුව කතා කරන්නේ නැතුව මට කතා කරන්න පුළුවන්. හැබැයි මම දාඩිය කතා කරනකොට මම භාගයට ගිහිල්ලා. හැබැයි දාඩිය දාලා කියන කාරණාව කතා කරන්නේ ඉස්සුව මට දැනීමක් කියලා කතා කරන්න පුළුවන්. මගේ අත්දැකීම. බෑනේ. දාඩියට යන්න ඕනනේ. හැබැයි දාඩිය පිටනේ. එහෙනම් මට ප්‍රකටලා තියෙන මොකද්ද? ස්වરૂපය. ඕනම කාරණාවක් එක බලන්න ස්වરૂප ප්‍රකටයි. අපි ඔකට හඳුනා ගැනීම කියනවා, දැන ගැනීම කියනවා, විදීම කියනවා. ඒ අපි ඔක්කොම කියන්නේ හිතලා. අපි මොකක් හරි දැන් මම ඔකට කියන්න තව කාරණා. දැන් මේ කියන්නේ බුදුරණවහන්සේ හැමතැනම එක කියන්නේ මොකද්ද? කායන පස්සනාවනේ. අධිපට්ඨාන. ඊළඟට පංචපාස්කන්ධ ඉස්සලම් කියන්නේ මොකද්ද? රූපය කියන්නේ. නැද්ද? මොකක් ඕන එකක පළවෙනි තැන බලන්න කියන්නේ. ආහාර ගැන ඉස්සලම් කියන්නේ මොකද්ද? කබලින්කාරණා. ඇයි ඒක විතරක් ඉස්සලම් හැමතැනම එකම විදියක් කොයි විදිහද කියන්නේ. හරිම නිවැරදිම අපේ සත්‍යවාදීන් ප්‍රකට වෙනවා. අපේ සත්‍යවාදීන් ප්‍රකට වීමට නෙමෙයි අපි ඒ කියන්නේ දැන් හිතනවා කියනවනම් අපි සත්‍යවාදී ඒ ප්‍රකට වීමට යන්න ඕන. හැබැයි ධර්මයේ නැති වුණත් අනිත්‍ය ප්‍රකට වෙන දේවල් කියනවා. හැබැයි ඒක සියුම් වෙන්න ඕන. මේ ප්‍රකට වීම සියුම් වෙන්න ඕන. ඒ තමයි ස්වરૂප ප්‍රකට වෙන්නේ නැතිව තියෙනවා. විදීමක්, හඳුනා ගැනීමක්, දැන ගැනීමක් විතරක් ප්‍රකට වෙනවා තියෙනවා. ඒ තමයි අරූප. අරූප රූපේ නෑ. අරූප ස්වરૂපයක් නෑ. අන්න එතකොට එතනදි ප්‍රකට වෙන්නේ ධර්මයේ නැතුව බුදුරණවහන්සේ ධර්මයෙන් නැතුව ප්‍රකට වෙන්නේ විදීමක්, හඳුනා ගැනීමක්, දැන ගැනීමක්. මොන හරි අන්නිවෙනි කාරණාවක් ප්‍රකට වෙනවා. ඒකට සසක විදීමක් කියලා හඳුනා ගැනීමක් කියලා ඒ ස්වરૂපයමයි. මොනවට දකලා ස්වરૂප. දැන් අපි විදීමක් කියන්නේ මොකක් එක්කද? මොනවාරි සිද්ධියක් එක්ක නෙවෙයි. බුදුරණවහන්සේ බලන්න වේදනාව විග්‍රහ කරනකොට මොන විග්‍රහ කරන්නේ? පංච උපාස්කන්ධය විග්‍රහ කරද්දි විඳින්නේ මොනවද? සැප දුක දුක්ඛ සුඛ. වේදනාව චක්කු සම්පස්සජා වේදනා. අන්න වේදනාව. සංඥා රූප සංඥා, ශබ්ද සංඥා. එහෙම විග්‍රහ කරන්නේ. චේතනාව රූප සංචේතන, ශබ්ද සංචේතන. එහෙම විග්‍රහ කරන්නේ. විඥානය චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන. එමෙ බලන්න මේ විග්‍රහ තුනම කොච්චර සියුම් තුනද? හතරක්ද කියලා. රූපේ විග්‍රහ කරනකොට තියෙනවා. රූපේ සියුම් තමයි. නමුත් ප්‍රකට කරලා පෙන්නනවා. චත්තාරෝච මහා භූතං, චතුන්නංච මහා භූතං උපාදාය රූපං. දැන් එතනදී අපට තද ගතිය කියන මොකද්ද චත්තාරෝච මහා භූත කියන්නේ? පඨ විආපෝ තේජෝ වා. තද ගතිය කියන කියමන තුනම ස්වરૂපයෙන් ප්‍රකට කරගන්නේ. ආපෝ ගතිය කියන්නේ කියමන තුනම ස්වરૂපයෙන් ප්‍රකට කරගන්නේ. තේජෝ ගතිය කියනකොට කියන්නේ ඒ කියමන තුනම ස්වરૂපයෙන් ප්‍රකට කරගන්නේ. අතන එකකවත් ස්වરૂපයක් අතන එකකවත් විග්‍රහ කරලා නැහැ. විඳින්නේ මොනවද? සැප දුක්ඛ දුක්ඛ සුඛ. හරි. විඳීම කියන කාරණා මොනවද විඳින්නේ? සැප විඳිනවා. දුක් විඳිනවා. අද විඳින්නේ. සැප කියන කාරණාව විඳිනකොට යෙදීම සැප කියන ස්වરૂපේ. දුක කියන කාරණාවකට සිදුවෙන විඳීම දුක කියන ස්වરૂපේ. අදුක්ඛම දුක කියන ස්වરૂපේ. හඳුනා ගැනීම රූප හඳුනා ගන්නවා කියවත් ඒ ස්වરૂපය. ඔව් දැන් රූප හඳුනා ගැනීම කියන රූප හඳුනා ගැනීම ශබ්ද රූප සංචේතන ශබ්ද සංචේතන රූප සංඥා ශබ්ද සංඥා. ඒතකොට මෙතන මේ කියන්නේ වස්තු හඳුනා ගන්නවා කියන්නේ නෑ එතන මේ කියන්නේ මේක ගැඹුරු විග්‍රහයක් මෙතන කියන්නේ. කියන්නේ මේ බුදුරණවහන්සේගේ ධර්මය මෙතන හැබැයි ස්වરૂපය අයින් වෙලා මේ කරුණු දෙක එක්ක විමුක්ත වලට යන්න පුළුවන්.
වේදනා සංඥා චේතනා විඥාන. මේ කරුණ එක්ක විමුක්තියට යන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම එක්ක විග්‍රහ කරන අපි යන්නේ කාගේ ධර්ම එක්කද? ඔන්න ඔබනේ පැටලෙන්නේ. අඩුව මේ කියන්නත් අපිට මේ බුදුරජාණන් ධර්මයෙන් තොරව කියනවත් අපිට මේ ස්වરૂපේ ප්‍රකට වීම අයින් වෙන්න ඕනේ. මේ අපේ දැන් ජීවිතයේ ප්‍රකට වීම කාරණාවක් අයින් වෙන්නේ. දැන් ඇයි මේ රූපාවචර අරූපාවචර කියලා විග්‍රහ කරන්නේ? දැන් මම මෙහෙම කතාවක් කියන්නම්. හරි. රූපාවචර පැත්තේදී අපේ ජීවිතයේදී වුණ අපි දැන් හඳුනා ගැනීම කියන කාරණාවක ඉන්නකොට මේක රූපී කාරණාවද අරූපී කාරණාවද? ලෝකෙ මට්ටමේ. නෑ මම කියන්නේ හරිම කාරණාව. අරූපී. හඳුනා ගැනීම කියන්නේ අරූපී. හඳුනා ගැනීම කියන විග්‍රහය අපි නාම රූප කියන හඳුනා ගැනීම කියන්නේ නාමයද රූපයද? නාමයක්. හඳුනා ගැනීම කියන්නේ වේදනාව කියන්නේ. හරි. චේතනාව කියන්නේ නාමයනේ. එතකොට දැන් අපි දැන් හඳුනා ගැනීමක ඉන්නේ කියලා අපි දැන් ගන්නවා. දැන් අපි ඒක අත්දැකීම් ලෝකෙ මොකද්ද? නාමය. නේ? දැන් හඳුනා ගැනීම කියන්නේ ඔන්න අපි අත්දැකීම් ලෝකෙ කියන නාමය. එතකොට දැන් අපට යෙදීමේදී නාමයක නම් යෙදීම තියෙන්නේ රූපයක් නෙමෙයි නේද තියෙන්නේ. දැන් අරූපෙදී නේද? නෑ. දැන් අරූපෙදී නෑ. එහෙනම් අපි දැන් හඳුනා ගැනීමක් යෙදීම තියෙනවා කියන වැරදි. අපි හිතලා නෙමෙයි කියන්නේ. දැන් මට දැන ගැනීමක් වුණා. ඒ කියන්නේ දැන් මම දැන ගැනීමක යෙදලා තියෙන්නේ. දැන් මම දැන ගැනීමක යෙදලා නැහැ. චේතනාව යෙදලා නම් මේක නාමයද රූපයද? මේ රූපී ස්වභාවයද? නෑ. රූපී ස්වභාවය ඉක්මවලනේ. ඉක්මවලද ඒකවල? ඉක්මවල නෑ. එතකොට එහෙනම් අපි ප්‍රකට වෙන කාරණාව දරන් තියෙන ප්‍රකට නොවන කාරණාවක්. දැන් මම කියව එකයි අපේ යෙදීම එක්කම බලන්න ඕනේ කියලා. ප්‍රකට නොවන කාරණාවක් හිතනවා යාරත්. අපේ සැබෑම ප්‍රකට වීම චින්තනයේදී හිතන විදිහකදී අපි හොයන්න යන්නේ නැහැ. මම ප්‍රශ්න කරා වගේ ප්‍රශ්න කීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොයන්න යන්නේ නැහැ. හොයන්න යන්නේ නැත්තම් එතකොට අපිට රූපයද අරූපයද කියන කතාවක් අදාළ නැහැ. හිතනකොට. දැන් හිතන්න නැතුව ඉද්දිත් නැහැ. ඒත් නැහැ. අපි හිතන්න නැත්නම් ඒත් නැහැ. හිතද්දිත් ඒත් නැහැ. අපි ඔය කරන හොයන්න යන්නේ ජීවිතය ගැන ඒක හිතීම කියන කන හරියට නෑ. ඔය දෙකම නැතුව හිතන්න යොමු කරවද්දී අපට නිබැරදිවම යොමු වෙන්න තියෙන්නේ අපට මේ ස්වરૂපෙක. හැබැයි අපි හිතලා තියෙනවා නම් ස්වરૂපය ගැන අපට විදීමක් ගැන හොයාගන්න පුළුවන් හරියට. ඒ කියන්නේ මම කතා කරන්නේ හරියටම කියන කාරණාව එක. සංකල්පේ අපිට යම් පරයයක් දෙන්න පුළුවන්. යම් කාරණාවක් ඒක දහමනේ. පරයයක් දෙන්න මොකද්ද ඒක? ඒක දහම. දහම කියන කාරණාව නැතුව අපේ යෙදීම කියන කාරණාව හරියට කතා කරනවා. එතකොට නිවැරදිව කතා කරලා තියෙන ස්වરૂපයක් විතරයි. අපි හරියට හිතනවා නම්. හැබැයි මම මේ කියපු කතාව දහමක් වෙන්නට ඕනේ. දහම එක්ක ජීවිතය හරියට හිතීමක් වෙන්නටත් ඕනේ. සත්‍යමලා දෙන්නටත් ඕනේ. මේ ඔක්කොම එකට කැටවීම. දහමයි සත්‍යවාදී බවයි ජීවිතයේදීමයි කියන මේ සියල්ලක්ම එකට කැටවීම. සිදු වෙන්නේ ස්වરૂපයක ක්‍රියාකාරීත්වය. රාහුල ස්වාමීන් වහන්සේට බුදුරණන් වහන්සේ කියලා දෙන්නේ මොකක්ද ඉස්සෙල්ලා? කය ගැන කියලා දෙනවා. දැන් රූපය ගැන අනිත්‍ය ගැන කියලා දෙනවා. තවත් තියෙද කියලා අහනවා. ඇහුවමනේ කියලා දෙන්නේ. අනිත්‍ය වගේ. ඇයිද මේ ටික දැන් මේ ප්‍රකට වෙන කරුණ හොඳට හිතන්න කියලා දෙන්නේ. සාධාරණයි මේ පහම එකට කතා කරන්න පුළුවන්. අර හිතලා එක්ක ලෝකේ මට්ටමින් ඉඳලා තියෙනට ඕනේ චින්තනේ. එහෙම නැත්නම් ආර්ය මට්ටමට පත්ලා තියෙනට. එහෙම නැතුව තියෙද්දි අපට ප්‍රතිපදාවකදී ඕන් දැන ගැනීම, බේන් විදීම, හඳුනා ගැනීම. හඳුනා ගැනීමත් දේ උනේ හඳුනාගත්ත දේ නිසා අපි හඳුනා ගැනීමක් කිව්වද? හඳුනාගත්ත දේ නිසා. ඒක නෙමෙයි උනේ.
විඳ දේ නිසා විඳීමක් කියවද විඳීමක්ද? විඳ දේ නිසා විඳීමක් කියනවා. දැනගත්ත දේ නිසා දැන ගැනීමක් කියවද නැත්නම් දැන ගැනීමක්ද? දැනගත්ත දේ නිසා දැන ගැනීමක්. ඒ නිසා ස්වરૂපය කියන කාරණාව ගොඩක් තියෙනවා හිතන්න. පොඩ්ඩක් නෙමෙයි. එතන ස්වාමීන් වහන්සේ දැන් අර රූපය කියන එක විග්‍රහ කරන්නේ දැන් පතරි ආපෝ හරියට තදගතිය වගේ දේවල් විග්‍රහ කරන්නේ. නමුත් දැන් ස්වરૂපය කියන එක අපේ ආයතන මේ සම්බන්ධයෙන් එකක් ස්වરૂපයක් හිතනවා එකක් ස්වરૂපයක්. එතෙන්දී අර පද ස්වභාවය ඒ කියන්නේ ඒ දේවල් එකල කොටසක් වගේ විග්‍රහ කරලාද තියෙන්නේ අපිට දැනගන්න. ඔව් පද ස්වභාවය කියනකොට පද ස්වභාවය තව එතනින් හරි විග්‍රහය තව තියෙනවා. ඒක ගන්නකොට තව විග්‍රහය තියෙනවා. උපාදින ස්වභාවයත් එක්ක තව විග්‍රහය එතන ඒක හොයාගන්න තියෙනවා. එතකොට එතනදී සම්පූර්ණයෙන් අවබෝධය. ඒ කියන්නේ ඒකේ උපරිමයට කියන අවබෝධය. නමුත් ඒකේ උපරිමයට යන්න කලින් මම අර කිව්වේ අපේ ප්‍රකට වෙන කාරණාව එක්ක යනවා. ඒ කියන්නේ මෙතනින් උපරිමයට ගියා නම් ආය අනිත් දේවල් කතා කරන්න දෙයක් නැහැ. එතකොට අවබෝධයටම ගිහිල්ලා ඉවරයි. හැබැයි මෙතනින් උපරිමයට යන්න කලින් අපට දැනෙන කරුණු එක්ක අපිට තම හිතන්න ඕනේ. අන්න එතකොට ඒ කාරණාවේදී අපිට දැන් දැනන කාරණාව ස්වરૂපයක් කියන එක එක්කම ජීවිතේදී දැන් ආයතන ක්‍රියාකාරීත්වය හරි මොනවා හරි අපි පැත්තකින් හිතුවත් මේ සක්කායන්. ඒකවල සක්කාය අපි දැන් මෙතනදී අර ද්‍රව්‍යමය භෞතිකමය කියන කාරණාව පටවි කියලා ගත්තාම ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට අපට ඒක වෙනම අපට දැන් තද ගතිය කියනකොට අපට ගතිය දැනෙන්න ඕනේ කියන කාරණාවට එනවා. හැබැයි තව ඒක විග්‍රහයක් තියෙනවා. එතකොට අපි එහෙනම් එතන විග්‍රහ කරනකොට එතනින් ඊතර වීම සිද්ධ වෙනවා. එතන ඒ විග්‍රහ කරනකොට. හැබැයි අපිට මේ අසකරණාසී දිවකයි මනස කියන කාරණා අපි කතා නොකොට දැන් ඒක කතා ගන්න දෙයක් නැහැ. මම ඒක ගත්තේ සිදුවෙන විදිහ කියන්නේ. එතකොට අපේ සුඛිය අපේ සක්කායක් නෙකේ. එතකොට ඒ සක්කාය කවදාවත් සක්කාය කියන කාරණාවක පහක්ම නේද ගන්න. හතරක් නෙමෙයි. එහෙනම් ඒ සක්කාය කියන කාරණාව හැබැයි දැන් අතන අරන් ගන්න බෑ. අපි හිතන තැනදී අරන් ගන්න බෑ ආයතන කතාව. එතකොට දරගෙන මෑණියෝ කෝගේ ඇසීම කියන එකත් එක්ක යන්න තියෙනවා. ඒ කියන්නේ අපි හිතන්නේ යමු වෙනකොට ආයතනයි කියන අරගෙන හිතන්නේ යමු වුණොත් අපිට සක්කාය කියන කාරණාව නැත්නම් පංච උපාස්කන්ධ කියන කාරණාව ගන්න බෑ. ඒතර අපි ඇසීම කියන කාරණාව. හැබැයි අපි සක්කාය කියන කාරණාව එක්ක අපිට ප්‍රකටම ඇත්තම වචන බුදුරණවහන්සේ කොච්චර සාධාරණයි කියනවා නම් සක්කාය දිට්ඨිය ඉක්මවීමට ආයතන වලට කොටු වෙච්ච වෙච්ච දැකීමක් කියලා කියන්නේ නෑ. සක්කාය දිට්ඨිය කියලා විග්‍රහ කරන්නේ මේ රූප වේදනාන සංකාර විඥාන එක්කම. මොකද මේක තමයි අපි කිසිදු විදියකින් කල්පනාවකින් තොරව අපේ සිදුවන ජීවිතයේ යෙදෙන විදිය. කිසිදු කල්පනාවකට යන්නේ නෑ. මොනවා හරි කල්පනාවකට දැන් අපි ඇහුණා කියලා කිව්වට සිදුවන්නේ ඇහුණා කියන එක නෙමෙයි ස්වરૂපයක් කරනවා. ඇහුණා කියලා කිව්වට අපි කියන ඇහුණා කියලා. හරි ඇහුණා. දැන් ඇසීම කියන එක හම් වෙලාද ඇහුණා කියන එක තවත් දෙයක් පාදක වෙලා නෙමෙයි අපිට මේ සිද්ධ වෙන්නේ. දැන් මම අර කලින් විග්‍රහය කරා කණයි සද්දයයි නිසා ඇහෙන්නට ඕනත් කියලා. කණයි සද්දයයි නිසානේ දැනගැනීම ඇතිලා මේ අපට ඇහුණා කියන එකට යම් නිර්වචනයකට යන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි ඇහුණා කියන එකත් එක්ක නේද කනට සද්දයක් කියලා කියන්නේ. එහෙම නේද යන්නේ? එහෙමයි. එතකොට එහෙනම් හැබැයි සිදුවෙන්නට ඕනත් හරියද? කණයි සද්දයයි කියන කතාව එක්කනේ අපට ඇහුණා කියන නිර්වචනය යන්නට ඕන. අපේ පැත්තෙන්යි බලනකොට අපට ඇහුණා කියන නිර්වචනයේ ඇති තැනයි කන සද්දය කියන තවත් නිර්වචනයකට යන්න පුළුවන්. ඇහුන් නැත්තම් පුළුවන් නිර්වචනයක් යන්න. එතකොට නම් හැබැයි අතන තියෙන කණයි සද්දය නිසා දැන ගැනීමක් ඇති වෙනවා. දැන් මේ අපිට අනිවාර්ය සින්න සංගතිපස්සෝ කියන අපි ලෝකෙ මට්ටම කතා කරලා මේ කාරණා සිද්ධ වෙන්නට ඕනේ නැහුණා කියන කතාවක් නිර්වචනයක් දෙන්නේ. සින්න සංගතිපස්සෝ. එතකොට අපිට සින්න සංගතිපස්සෝ වෙලා තමයි කණයි සද්දය කතා කරන්නේ.
දිනසකට පස්සෝ කියන්නේ. අපර මොකක් කරේ ඉදුරට පස්සේ තමයි කලකට දෙක ගන්න. එහෙනම් අපි ඒකත් තව හිතීමක් විතරයි නේ. හිතීමක්. හැබැයි අතනදී අපට මොන විදිහකට කියත් අපට ඕනම තැනකින් මුලින්ම අපිට මේ ඕනම ස්වරූපයක් කතා කරන්න බෑ. ඕනම ස්වරූපයක් ඉස්මතු කරන්න බෑ. දැන් අපි ගත්තොත් ආරණ්‍ය ස්වරූපය, මාතරිය ආරණ්‍ය ස්වරූපය, ඊළඟට අපි ධර්ම ඉගෙන ගන්න ස්වරූපය. දැන් මේ ඔක්කොගෙම අපට යම් හැඩයක්, යම් ස්වභාවයක්, යම් නිර්වචනයක් මෙන්න මේක නිමිති ප්‍රකට. ඒ කියන්නේ අපේ අවංක අත්දැකීම්. අපේ අවංක අත්දැකීම් මූලික එකත් එක්ක තියෙනවා. ඉතින් ඕක හිතලා ඒ හිතීමත් එක්ක අනිත් දේවල් වලට යමු වෙනවා. දැන් අපි ඇත්තටම ස්වરૂපය ගැන හිතුවනම් ඒ හිතීම තුළින් අපිට විදීම හොදලා ගැනීම කියන එක නම් වෙන හොයන්න පුළුවන්. නැත්තේ නෑ. හැබැයි මේකෙන් හිතලා අපිට මේ මෙතන සිහිය, ඒ කියන්නේ අරූප විමෝක්ෂ වලට යන එතනට අරූප ධර්ම විනයක් තියෙනවානේ. අරූප විමෝක්ෂයකට නොගිය අරූප ධර්ම විනයක් තියෙනවා. සාන්ත විමෝක්ෂයකට යන්නේ. අපි සාන්ත විමෝක්ෂයක තමයි අතහැරලා මෙතන බුදුරණවහන්සේ කියපු විදිහටම අපි හිතන්න කියනවා මේ දැනන කාරණාව එක්ක. කොහොමද එන වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා අයම වෙන්න පුළුවන්. ඒ දැන් මේ චින්තනයේදී නේ. චින්තනයේ එක මේක ඉක්මන දැන් මම ධාතු බංග සූත්‍රය ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන කාරණා ඉක්ම විගුණ තැනදී පිරිසුදු විඥාණයට වේදනාවක්. මොන වේදනාවක් තුනක් තියෙනවා. දුකක් තියෙනවා. පජාන වෙන්නේ. දැන් හරි ප්‍රශ්නයක්. නැද්ද ප්‍රශ්නයක්? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ කරුණු ඔක්කොම ඉක්මලා චිත්තම් පටිවාපේදිනේ. ඒ කියන්නේ හිත පුදුම ප්‍රමුදිත භාවයක් නේද? දැන් පරිසුදු විඥානය මොකද දැනගන්නේ? සැප දුක දුක දැනගන්න. දැන් පඨවි හම්බෙලාද දැන් මෙතන? නෑ. දැන් අර ඉක්මෙවුවනේ. එහෙම. දැන් දුක දැනගන්න. මේ දැනගන්නේ විඳීම. දුක් විඳීම නේ දැනගන්නේ. ස්වરૂපේ නෙමෙයි දැනගන්නේ දුක් විඳීම. පජානාති වෙන්නේ දුක් විඳීම පජානාති වෙන්නේ. දැන් දුක් විඳීම කියන්නේ මොකද? අන්න චක්කු සම්පස්සජා වේදනා. දැන් මේ වචනේම කියලා ඉවරයි. ඇසේ ස්පර්ශයෙන් හටගත්ත විඳීම. මොන පජානාති? දුක් විඳීම පජානාති වෙන්නේ. දුක ස්වરૂපේනේ. නෑ විඳීමෙන් පජානාති වෙන්නේ. දුක ස්වરૂපේනේ විඳීම පජානාති වෙන්නේ. දැන් දුක් ස්වરૂපේ ලැබෙන්නේ නැහැ නේ. පිරිසුදු විඥානය ඉතුරු වෙනකොට අර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ සියල්ලක්ම ඉක්මච තැනදී දුක් ස්වરૂපයක් දැන් ඒ අපි එතනින්ම කතා කරලා බැලුවත් රූපේ කියන විග්‍රහය අපිට ඉක්මනනේ නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කාරණාත් එතකොට මේ දුක් ස්වરૂපය කතා කරන්න බෑ දුක් විඳීමක් දැන් අපිට දුක් විඳීමක් හම්බෙන්නේ ස්වરૂපයක් එක්කද නැද්ද ස්වરૂපයක් මෙතන කතා කරන්නේ දුක් විඳීම. අපර හම්බෙන්නේ ස්වરૂපයක් එක්ක. අපිට ඉන්නේ දුක් විඳීම කියන කාරණාවේදී දැන් අපිට දුක නිර්වචනයක් වෙලානේ අපි විඳීම නිර්වචනය කරන්නේ. විඳීම නිර්වචනය වෙලානේ අපි දුක නිර්වචනය කරන්නේ. දුක නිර්වචනය වෙලානේ විඳීම නිර්වචනය කරන්නේ. නමුත් විඳීම නිර්වචනය වෙලානේ දුක නිර්වචනය වෙන්නේ. අන්න ඒක මෙතන වෙන්නේ.